හැමදිනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ ජූලි මාසයේ 26 වෙනි සඳුදා දවසේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස් 1ට අපි හමු වෙන්නේ අභිධම්මත් ප්‍රදීපිකා ග්‍රන්ථ රත්නයේ තවත් කොටසක් සාකච්ඡා කරන්නයි. අපි පළමුවෙන්ම තෙරුවන් සරණ ගිහිල්ලා සාකච්ඡාව ආරම්භ කරමු. හොඳයි අපි තෙරුවන් සරණ යමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාධු සාධු සාධු. හොඳයි, නැවත වරක් හැම දිනාටම තෙරුවන් සරණයි. අපි පොතත් ෂෙයා කරමු. පොත ෂෙයා කරමු. හොඳයි, අපි මේ දවස්වල කරන්නේ මේ අභිධම්මත් ප්‍රදීපිකා දෙවනි පොතේ අවසාන කොටසටයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ තමයි චතුරාර්ය සත්‍ය කොටස. අපිට ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන් අපි මේ පරමාර්ථ ධර්ම මොනවද කියන එක අපි හැදෑරුවා. ඊට පස්සේ අවසාන වශයෙන් දැන් අපි සත්‍ය ග්‍රහයට, එහෙමත් නැත්නම් සත්‍ය අනුව කොහොමද මේ ධර්මතා දැනගන්නේ, අඳුනගන්නේ කියන එක තමයි අපි මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් අපිට විශේෂයෙන්ම මේ සත්‍ය ගැන කතා කරනකොට নানা ප්‍රකාරව නැත්තම් නොයෙකුත් ලක්ෂණ වලින් ඒ සත්‍ය ධර්ම හඳුනා ගන්න හැටි අපි කතා කරා. දුක්ඛ ලක්ෂණය ගත්තොත් එහෙම අර පීලන, සන්තාප, විපරිණාම ආදී කොටගත්ත ඒ ලක්ෂණ හතර ගානේ නේද අපි. පීලන, සංකත, සන්තාප, විපරිණාම කියන එක නේද? ඒ විදිහට අපි හැම සත්‍යයක් ගැනම ඒ විදිහට බැලුවා. සමුදය සත්‍ය ගත්තා, ආයුහන ලක්ෂණේ තිබුණා. ඊට පස්සේ නිදාන ලක්ෂණේ තිබුණා ඒකේ. ඊට පස්සේ අපිට තිබුණා සංයෝග ලක්ෂණය, පලිබෝධ ලක්ෂණය. ඒ ටික තියෙනවා. මේ ඒ ටික තමයි අපි කතා කරේ සමුදය සත්‍යයට. එතකොට නිරෝධ සත්‍ය කියන තැනදී අපි කතා කරා එතනදී තියෙන්නේ ඇත්තටම අර නිස්සරණ ලක්ෂණය. එකක් තමයි නිස්සරණ ලක්ෂණය, අනිත් එක විවේක ලක්ෂණය, අනිත් එක තමයි අසංකත ලක්ෂණය. ඊළඟ එක මොකද්ද? අමත ලක්ෂණය නේද? අමතාර්ථය. අතන ලක්ෂණය කියනකොට අර්ථයෙන් අමතාර්ථය. ඒතකොට මාර්ග සත්‍ය කියනකොට අපිට එතනදි මතකද කාරණා හතර මොනවද අපි කතා කරේ? නියනාර්ථය, ඔව්, අර්ථය, හේතු අර්ථය, ආධිපත්‍ය අර්ථය, දර්ශනාර්ථය, අධිපතෙය්‍ය අර්ථය. හරියටම හරි. එතකොට අපිට ආවා මාර්ගය කියන එකෙන් තමයි ඇත්තටම මේ කෙලෙස් නැසීම සිද්ධ වෙන්නේ නේද? එතකොට මේ මාර්ගය කියලා කියන්නේම මාර්ග අංග 8ට. එතනදී අපි ගත්ත විදිහ තමයි එතනදී කෙලෙස් නසන අර්ථය ගත්තානේ. එතකොට මුලින්ම කිව්වේ මොකද්ද? මොන අර්ථයෙන්ද ගත්තේ අපි මුලින්ම? නීයානික අර්ථය. නීයානික කියලා කියන්නේ අධිගමයට පත් කරන නැත්තම් නිවනට පමුණුවන කියන අර්ථයෙන් තමයි නීයානික කියලා කිව්වේ නේද? ඊට පස්සේ හේත්වාර්ථය කියලා කිව්වේ එතකොට හේතු ඵල ධම අනුව බලනකොට නිවන ඵලය නම් නිවනට හේතුව වෙන්නේ මාර්ගය. ඒ නිසා හේත්වාර්ථය කියලා නැත්නම් හේතු අර්ථයෙන් අපි එහෙම කිව්වා. ඊට පස්සේ අසංකතාර්ථය කියලා කිව්වේ මේක කිසිම දෙයකින් සකස් නොවිච්ච ගතිය තමයි අසංකතාර්ථය කියලා කිව්වේ. ඊට පස්සේ අපි අවසානයේදී කිව්වේ අමතාර්ථය. අමතාර්ථය කියලා කියන්නේ මරණයක් නැති, මතු භවයක් ලැබෙන්නේ නැති හින්දාම මරණයක් ලැබෙන්නේ නැති අර්ථයෙන් තමයි අපි අමත කියලා කිව්වේ.
අපි ඒ ගමම අවසාන වශයෙන් අපි මේ දුක්ඛ සත්‍ය ගැන විස්තර කරනකොට ඒකේ මූලිකම ලක්ෂණය හැටියට අපි ගත්තා මේ අපි දන්නවා ධර්මයක් තේරුම් ගන්නකොට හතර විදියකට තේරුම් ගන්නවා. ඒ තමයි ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන කියලා. ලක්ෂණ කියලා කියන්නේ ඒකේ ස්වභාව ලක්ෂණය. එතකොට ඊළඟට රස කියලා කියන්නේ ඒකේ කෘත්‍ය. මොන කෘත්‍යයක්ද ඒ ධර්මයේ තියෙන කියන එකයි කෘත්‍ය කියලා කියන්නේ. පච්චුපට්ඨාන කියලා කියන්නේ කොයි විදිහටද ඒක වැටහෙන්නේ කියන එක. පදට්ඨාන කියලා කියන්නේ ආසන්නම කාරණේ මොකක්ද ඒ ධර්මයට. ඒකයි පදට්ඨාන කියලා කියන්නේ. දැන් මෙතනදී මේ සත්‍ය විස්තරයේදී ලක්ෂණ රස පච්චුපට්ඨාන කියන කොටස් ටික තමයි අපි මූලිකවම බලන්නේ. එතකොට දැන් මෙතනදී මේ ලක්ෂණ කියනකොට දුක්ඛ සත්‍යයේදී අපි ගිය සතියේත් කතා කළා බාධන ලක්ෂණය. බාධන කියලා කිව්වෙම මේ පීඩාවට පත් කරන ස්වභාවය. පීලන ලක්ෂණය කියලා කියන්නේ පීඩාව තමයි ලක්ෂණය කොට තියෙන්නේ කියලා අපි කතා කරා. දුක්ඛය දුකට නිමිත්තය කියන ලද පීඩාව ලක්ෂණය කොට ඇත්තේ. එහෙමත් නැත්නම් මේ උදය වය දෙකින් පෙළෙන හින්දා ඒක ලක්ෂණ කොට තියෙනවා. උදේ වය දෙකින් පෙළීම තමයි ලක්ෂණ කොට තියෙන්නේ. දැන් උදේ වය දෙකින් පෙළනවා කියලා කියන්නේ යමක් හට ගන්නවා නැති වෙනවා කියනකොට එතන තියෙනවා පෙළීමේ ලක්ෂණයක්. හට ගන්නව නැති වෙනවා. හට ගන්නව නැති වෙනවා. ඒකට පෙළීමේ ලක්ෂණය ඒක දුක්ඛ ලක්ෂණයම මේ බාධන ලක්ෂණය කියලා කියන්නේම ඒක තවත් විදිහකට අර්ථ දැක්වීමක් තමයි උදේ වය කියලා කියන්නේ. එකක් තමයි දුක්ඛය. දුක්ඛය කියලා අපි කතා කරේම කායික දුක්ඛයත් මානසික දුක්ඛයත් අපි දුක්ඛය කියලා කිව්වා. දුකට නිමිත්තේ කියන පීඩාව ලක්ෂණ කොට තියෙන හින්දා තමයි එතෙන්දී බාධන ලක්ෂණය ඒ දුක්ඛයේ පැත්තෙන් අපි හඳුනාගත්තේ. ඊළඟට අනිත් ඒවා ගත්තොත් දැන් අපි දන්නවනේ දැන් සෝමනස්සය කියන එකත් වේදනාවක්නේ. ඇයි ඒක අපි දුක්ඛ ලක්ෂණයට දාලා තියෙන්නේ? දුක්ඛ සත්‍යෙට දාලා තියෙන්නේ. ඒකේ උදය වය දෙකින් පෙළනු ලැබීම නිසා සෝමනස්සය කියන එකත් සදාකාලිකවම තියෙන දෙයක් නෙවෙයි. ඒක හේතු ඇතිවීට හටගන්න හේතු නැති වෙනකොට නැති වෙන උදය වය කියන දෙකෙන් පෙළෙනවා. ඒක නිසාම ඒකත් කියනවා මේ බාධන ලක්ෂණය ප්‍රකට කරන ධර්මයක් කියලා. එහෙමනම් මේ දුක්ඛ සත්‍යයේ ලක්ෂණය කියන්නේ මේ බාධන ලක්ෂණය, පෙළෙන ලක්ෂණය. ඒක පෙළනවා කියන එක ගත්තා කායික මානසික පෙළීමත් ඒ වගේම ඒ ධර්මයන්ගේ හට ගැනීම නැතිවීම දෙකින් පෙළනවා කියන අර්ථයෙමුත් මේ බාධන ලක්ෂණය විදි දෙකකට අර්ථ දැක්වුවා. ඊට පස්සේ මේකේ තියෙන කෘත්‍ය තමයි සන්තාප කෘත්‍ය. සන්තාප කෘත්‍ය කියනකොට අපිට පසුගිය සතියේ ශ්‍රීමති මහත්මිය මතක් කරා 11 ගින්නකින් දැවෙනවා කියන අර්ථය නේද? එතකොට මේ බවාදීන්හි ಜಾති ආදී වශයෙන්ද කියන්නේ ಜಾති ජරා මරණ ಜಾති ගින්න ජරා ගින්න ආදී වශයෙන් ගත්තාම ಜಾති ආදී වශයෙන්ද නොඑක් රෝග ආදී වශයෙන්ද නොඑක් ආකාරයෙන් දුක්ඛයාගේ පැවැත්ම වෙන හේයින් පුද්ගලයා වැඩියක් තවන කෘත්‍ය හෙවත් රසය ඇත්තේ. ඒකට මේ දුක කියන එකේ දුක්ඛ සත්‍යයේ කෘත්‍ය තමයි පුද්ගලයාව තවන ගතිය. තවනවා කියලා කියන්නේ 1000ට පත් කරනවා. ඊළඟට පච්චුපට්ඨානය කියන්නේ කොයි විදිහටද මේ දුක්ඛ සත්‍ය තේරෙන්නේ? දුක්ඛ සත්‍ය තේරෙන්නේ එතන මෙහෙම කියනවා පවත්ති කියලා තියෙන්නේ ප්‍රවෘත්තිය. ප්‍රවෘත්තිය කියලා කියන්නේ ජීවත් වෙනවා කියලා කියනවනම් ඒක තමයි ප්‍රවෘත්තිය. එතකොට සංසාර මෝක්ෂ සංඛ්‍යාත වූ ප්‍රවෘත්ති නිවෘත්ති. ප්‍රවෘත්ති කියලා කියන්නේ පැවැත්ම. නිවෘත්ති කියන්නේ නැවැත්ම. එතකොට පැවැත්මත් නැවැත්මත් කියන දෙක අතරින් සංසාරයේ පැවැත්මටම එහෙමත් නැත්නම් සංසාර වට දුක්ඛයටම නැවත නැවත පැවැත්වීම තමයි තේරෙන ගතිය මේ දුක කියන එකේ. දැන් සංසාරේ යනවා කියන්නේම දුකක්. ජාතිය දුකක් නම් ඒ උපදින හැම ජාතියක්ම දුකක්. ඊට පස්සේ ලැබෙන ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස සීරම දුකක්. එහෙමනම් ඒ පැත්තෙන් අපිට මේ සංසාර ප්‍රවෘත්තියටම නැවත යොදවන හින්දා මේ අපිට දුක ඇති කරන හින්දා දුක කියන එක
වැටහෙන ආකාරය ඒකයි. ඊළඟට අපි බලමු සමුදය සත්‍ය. සමුදය සත්‍ය කියනකොට එතනදී අපි දන්නවා සමුදය තමයි දුකට හේතුව හැටියට අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මේ විදිහට තමයි අපි තේරුම් ගන්නත් ඕන. එතකොට ඒක කියනවා පබව ලක්ෂණය. පබව කියන්නේ එක ප්‍රභවයක්. ප්‍රභවය කියන්නේ මොකද්ද? යම් කිසි ආලෝක ප්‍රභවයක් කියනකොට ආලෝකය නිකුත් කරන්න මුල් වෙන තැනට තමයි අපි ආලෝක ප්‍රභවය කියලා කියන්නේ. දැන් මෙතනදී කියනවා පෙර භවයෙන් පසු භවයේ ගලපන ලදුව දුක්ඛ උත්පාදයට කාරණා වූ ලක්ෂණය ඇත්තේ. ආලෝකයේ විසිරෙන්න හේතු උනේ මුල්ුනේ ප්‍රභවය වගේ මෙතනදී මේ සමුදය කියන එක තමයි සමුදය සත්‍ය තමයි දුකේ උපතට කාරණය උනේ. ඒක නිසා තමයි මේ දුක කියන එක හටගත්තේ. ඒක තමයි ලක්ෂණය වෙන්නේ. එතකොට ඒකේ ලක්ෂණය සමුදය සත්‍යයේ ස්වභාවය මොකද්ද? ස්වභාව ලක්ෂණය දුකේ උපදීමට කාරණය වෙන එක තමයි ඒක ලක්ෂණය. ඊළඟට කියනවා මොකද්ද මේකේ කෘත්‍ය නැත්නම් රසය? අනුපච්ඡේද කරන නොකඩවා නැවත උපච්ඡේද කියලා කියනකොට ඒක යම් කිසි දෙයක් කඩනවා නැත්නම් බින්දිනවා කියන අර්ථයයි උපච්ඡේද කියලා කියන්නේ නේද? දැන් මෙතනදී කියනවා අනුපච්ඡේද. ඒ කියන්නේ න උපච්ඡේද. මොකද්ද නොකඩවා එහෙමත් නැවත නැවත දුක් උපදවන කෘත්‍ය තමයි මේ සමුදය සත්‍යයේ කෘත්‍ය වෙන්නේ. ඒ කියන්නේ ලෝභය පවතින්න වෙන්නෙම නැවත නැවත දුක් හට ගන්නවා. ඒ කියන්නේ ස්කන්ධයන් හට ගන්නවා කියන්නේම මතු ඒ දුකේ දිගටම ඇතිවීම. එහෙමනම් ඒක කියන්නේ නොකඩවා නැවත දුක් උපදවන කෘත්‍ය තමයි මේ සමුදය සත්‍ය කරන්නේ. ඊළඟට පච්චුපට්ඨානෙ කොහොමද මේක දැනෙන්නේ? මෙතනදී කියනවා භව නිස්සරණය. නිස්සරණය කියලා කියන්නේ වෙන්වීම. භවය කියන එකකින් අත මිදීම තමයි භව නිස්සරණය කියලා කියන්නේ. එතකොට භව නිස්සරණයයි කියන ලද මාර්ග ඥානය ආවරණය කරන බව වැටහීම කොට ඇත්තේ. දැන් මේකේ වැටහෙන්නේ සමුදය සත්‍ය කියන එක වැටහෙන්නේ කොහොමද? මේ භව කියන්නේ මේ භවයෙන් භවයට යෑමේ නැත්තම් භවයෙන් භවය එක භවයක් තවත් භවයකට සංදි කරලා මේ සංසාර ගමනේ යනකොට ඒ මාර්ග ඥානය ආවරණය කරන බව ඒක නොලබන බව තමයි මේ සමුදය සත්‍යයේ වැටහෙන ආකාරය කියලා මෙතනදී තේරුම් කරලා දෙනවා. එතකොට දැන් ඒක ප්‍රභවය වෙනවා ලක්ෂණය හැටියට ඊට පස්සේ මේ නැවත දුක් උපදවන එක තමයි ඒක කෘත්‍ය වෙන්නේ. ඒක දැනෙන්නේ මේ භවයේ නිරන්තරයෙන්ම මේ මාර්ග ඥානය ආවරණය කරමින් භවයෙන් මිදෙන්න ඉඩ නොදෙන එක තමයි සමුදය සත්‍යයේ තියෙන පච්චුපට්ඨාන. එහෙම නැත්නම් වැටෙන ආකාරය. හොඳයි. මේ පිළිබඳව මොන හරි ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවද? හොඳයි. එහෙනම් අපි යමු නිරෝධ සත්‍යයට. කොයි විදිහට නිරෝධ සත්‍යයේ ලක්ෂණ රස පච්චුපට්ඨාන බලන්න කියලා. එතකොට මෙතෙන්දී කියනවා මේ නිරෝධ සත්‍ය කියන එකේ ස්වභාව ලක්ෂණය තමයි මේ සම්ති ලක්ෂණය. සම්ති කියලා තියෙන්නේ ශාන්තිය නිවන කියන අර්ථයෙන් තමයි සම්ති කියලා කියන්නේ. කන්ති කියලා කියන්නේ මොකද්ද? මා ප්‍රාණ කයන්නත් එක්ක කන්ති කිව්වොත් ඒකේ තේරුම මොකද්ද? ඉවසීම. ඉවසීම තමයි කන්ති කියන්නේ නේද? ඒතකොට සම්ති කියලා කියන්නේ ශාන්ති කියන්නේ ශාන්ති නෙමෙයිනේ. ශාන්ති කියන්නේ ශාන්තිය. පාලි වචනේ තේරුම ඇතනේ ශාන්ති කියන්නේ. ඒකට ඇත කියන එකටත් කියනවා. නමුත් මෙතන මේ සම්ති ලක්ෂණය කියලා කියන්නේ නිවීම ලක්ෂණයකට තියෙනවා. නිර්වාණයට කියනවා සම්තිපදේ ඥානං කියලා එහෙම කියන්නේ. එතකොට මේ නිර්වාණේ ඥානයට තමයි සම්තිපදේ ඥාන. එතකොට දැන් මෙතෙන්දී මේ සම්ති ලක්ෂණය කියලා කියන්නේ පාලියෙන් නම් කියන්නේ සම්ති කියලා ඉවසීම නේද? ඒ කන්ති. කන්ති ඉවසීම. කන්ති ඉවසීම. හරි කන්ති. කන්ති සුදන්ත විදිනා. එතකොට කන්ති කියලා කියන්නේ කන්ති කියලා කියන්නේ ඉවසීම. සම්ති කියලා තියෙන්නේ නිවන නැත්තම් නිවීම කියන අර්ථය තමයි මෙතන තියෙන්නේ. ඒතකොට සම්ති ලක්ෂණය කියලා නිවීම ලක්ෂණය කොට තියෙනවා.
එතකොට රාගක්ෂය කිරීම ආදී භාවයෙන් සියලු දුක් සංසිඳීම. එතකොට නිවීම සංසිඳීම කියන අර්ථයෙන් තමයි මේ සන්ති කියන පදය අරන් තියෙන්නේ. එතකොට සංසිඳීම තමයි ලක්ෂණ කොට තියෙන්නේ. ඒ කියන්නේ නිර්වාණයෙන් තමයි සංසිඳින්නේ නේද? එතකොට සංසිඳීම ලක්ෂණ කොට ඇත්තේ. එතකොට ඊළඟ එක මේක කෘත්‍ය තමයි අච්චුති කෘත්‍ය. අච්චුති කියලා කියන්නේ චුතිය රහිත බව. කියන්නේ නොමැරෙන බව තමයි මේකේ කෘත්‍ය. මේ එතකොට නිවනේ තියෙන නිරෝධ සත්‍යයේ කෘත්‍ය තමයි නොමැරෙන බව. ඊළඟට අනිමිත්‍ය තමයි පච්චුපට්ඨානෙ. දැන් මෙන්න මෙතනදී හරිම වැදගත් කොටසක් මේ අනිමිත්ත කියන වචනයත්. ඒකත් අපිට හොඳට තේරුම් ගත යුතු තැනක්. අපි කියනවා අනිමිත්ත සමාධිය, අනිමිත්ත චේතෝ විමුක්තිය වගේ දේවල් කියනවානේ. එතකොට මොකද්ද මේ අනිමිත්ත කියලා කියන්නේ කියන එක හොඳට තේරුම් ගත්තොත් අපිට ඒ හැම තැනකදීම මේකේ නියම තේරුම වටහා ගන්න පුළුවන්කම ලැබෙනවා. අනිමිත්ත කියලා කියන්නේ මේ නිමිත්ත කියලා කියන්නේ දැන් අපි ගත්තොත් එම සංස්කාර ධර්මයන් ගැන යම් කිසි දැන් කෙනෙක් යමක් ගැන හිතනවා කියලා කියනකොට ඒ හිතන්නේම අපි හිතමුකෝ නිවන ගැන නොහිතන වෙලාවක වෙන දෙයක් ගැන හිතනවා නම් එතකොට අරමුණ වෙන්නේ නිවන හැර වෙන දෙයක් නම් ඒ වෙන දෙය ඒ කියන්නේ අරමුණ යම් කිසි දෙයකින් සකස් වෙච්ච එක. නිර්වාණය විතරනේ අසංකත ධාතුව කියලා කියන්නේ. එහෙමනම් වෙන ඕනෑම දෙයක් සිතකට අරමුණු වෙනවා නම් ඒක සංස්කාරයක්. ඇයි අපි සංස්කාරයක් කියලා කියන්නේ? ඒක සංකතයක්. සංස්කාරයක් සංස්කත සංඛාර කියනකොට මේ අර මේ චෛතසික පැත්තෙන් විතරක් නෙවෙයි. දැන් අපි දන්නවානේ මේ සබ්බේ සංඛාරා අනිච්චා කියනකොට ඒ සංඛාරා කියන්නේම එතකොට ප්‍රත්‍යයන්කින් හටගත් කොටසක් තමයි සංඛාර කියලා කියන්නේ. එහෙමනම් ඒ ඕනෑම නිවන හැර වෙන යම්කිසි අරමුණක් ගන්නවා නම් ඒ සිතකින් ඒ සිත ඒ නිමිත්තේ තියෙන. ඒ නිමිත්ත කියන්නේ ඒ සංඛාර නිමිත්තේ පවතින්නේ. ඒ කියන්නේ යම්කිසි සංස්කාරයක් කෙරෙහි තමයි ඒ අරමුණු කරලා ඒ සිත් පහළ වෙන්නේ. එතකොට අනිමිත්ත කියලා කියන්නේ අන්න ඒ වගේ සංස්කාරය නැති තැනක් තමයි මේ අනිමිත්ත කියලා කියන්නේ. එහෙනම් මොකද්ද මේ කියන්නේ මෙතනදී පංචස්කන්ධ සංඛ්‍යාත නිමිත්තයා කෙරෙන් ශූන්‍ය බැවින්. ඇයි එතන පංචස්කන්ධ සංඛ්‍යාත නිමිත්තයා කෙරෙන් ශූන්‍ය කියලා කිව්වේ? අපිට මතකද නිර්වාණය අයිති වෙන්නේ මොන ස්කන්ධයටද? පංචස්කන්ධ ස්කන්ධ පහ ගත්තොත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ ගත්තොත් නිර්වාණය කියන එක අයිති වෙන්නේ මොන ස්කන්ධයටද? අයිති වෙන්නේ ස්කන්ධ විනිර්මුක්තයි කියලානේ කියන්නේ. අන්න හරි. ස්කන්ධ විනිර්මුක්තයි. එහෙමනම් ඒක අන්න ඒකයි අනිමිත්ත කියලා කියන්නේ. යම් කිසි ස්කන්ධයකට අයිති වෙනවා නම් එතන නිමිත්තක් කියලා අපි කියන්නේ. ඒක තමයි එතන නිමිත්ත. එතකොට අනිමිත්ත කියලා කියන්නේ ඒ ස්කන්ධ වලට අයිති නොවන නිර්වාණයට තමයි මේ අනිමිත්ත කියලා කියන්නේ. එතකොට මේ අනිමිත්ත පච්චුපට්ඨානය කියලා කියන්නේ පංචස්කන්ධ සංඛ්‍යාත නිමිත්‍යා කෙරෙන් ශූන්‍ය බැවි. අශරීරවත් බව වැටහීම් කොට ඇත්තේ. මේක එහෙම ගන්න පුළුවන් දෙයක්. දැන් අපි ශරීරය කියලා ගන්න ස්කන්ධ පංචකේනේ. සාමාන්‍යයෙන් ගන්නකොට ශරීරයක් කියලා ගත්තට එතන අපි කය කියනකොට නාමකය රූපකය කියන දෙකමනේ ගන්නෙ. එතකොට එහෙම නැති තැනක් තමයි මේ අනිමිත්ත කියලා කියන්නේ. ඒ වගේ ශුන්‍ය වෙච්ච තැනක්. ඒ කියන්නේ නිර්වාණය. ඒකයි මෙතෙන්දි මේ නිරෝධ සත්‍ය වැටහෙන්නේ කොයි ආකාරයෙන්ද? අනිමිත්ත වශයෙන් තමයි වැටහෙන්නේ. හේතුව මොකක්ද අනිමිත්ත කියලා කියන්නේ? ස්කන්ධ වලින් විනිර්මුක්ත වෙච්ච ස්කන්ධ නොපවතින තැනක් තමයි මේ නිර්වාණය කියලා කියන්නේ. ඒක ස්කන්ධ වලට අයිති නැති තැන. ඇති නැති තැනකට වඩා නැති දෙයක්. ස්කන්ධයකට අයිති නොවන දෙයක්. අන්න ඒක මෙනෙහි කරනකොට තමයි නැත්නම් ඒක අරමුණු වෙනකොට තමයි මේ නිරෝධ සත්‍ය කියන එක මතුවලා එන්නේ. ඒක තමයි මේ වැටහෙන ආකාරය කියලා කියන්නේ. එතකොට දැන් අපි ගත්තොත් එහෙම මාර්ගසිත ගත්තොත් මාර්ගසිත ඒකේ අරමුණ වෙන්නේ නිවන. එතකොට ඇත්තටම එතනදී ඇති වෙන්නේ එතකොට අරමුණ වෙන්නේ නිවන. එතන නිමිත්තක් නැහැ.
ඒ වගේම දැන් අනිමිත්ත සමාධිය කියනකොට අනිමිත්ත සමාධිය කියලා කාට හරි ඇහෙනවා නම් ඒකේ තේරුම තමයි අපි දන්නවා ඵලසිතේ අරමුණ වෙන්නේ නිර්වාණය. එහෙමනම් ඵල සමාපත්තියකට යම්කිසි ආර්යයන් වහන්සේ කෙනෙක්පත් වෙනවා නම් පත් වෙනවනේ දැන් ඵල සමාපත්තිය හුඟක් වෙලාවට ආර්යයන් වහන්සේලා ඵල සමාපත්තියට සමවදිනවා. ඒ සමවදිනකොට එතන තියෙන්නේ අනිමිත්ත සමාධියක්. ඒකට හේතුව තමයි එතන අරමුණ වෙන්නේ නිවන. ඒ විදිහට අපි මේ අනිමිත්ත කියන වචනේ තේරුම් ගන්න ඕනේ. එතකොට මේ නිරෝධ සත්‍යයේ වැටහෙන්නේ කොහොමද? මේ පංචස්කන්ධ සංඛ්‍යාත නිමිත්තයන්ගෙන් ශූන්‍යයි කිය අශරීරවත් බව වැටහෙනවා. හොඳයි. ඒක පිළිබඳව මොන හරි ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවද? ජයන්ත මහත්තයා දැන් මෙතන අච්චුති රසය කියලා කියන්නේ චුති රහිත බව. ඔව්. ඒකේ කෘත්‍ය නිරෝධ සත්‍යයේ කෘත්‍ය තමයි නිවන දැන් නිරෝධ සත්‍ය කියලා කියන්නේ නිවන නේ ඇත්තටම නිර්වාණයනේ. පරමාර්ථ ධර්මයක් හැට ගත්තම නිර්වාණය තමයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ. ඒ නිරෝධ සත්‍යයේ කෘත්‍ය තමයි නිරෝධය කියලා කියන්නේ මේ ස්කන්ධ මතු හට ගැනීමට අවස්ථාවක් නොදෙනවනේ. ඔය ඉස්සෙල්ලා අපි අමත කියලා කියපු ඒක ලක්ෂණය නිර්වාණය අමත කියලා එකක් කියන්නේ අච්චුති කියන්නේත් අමත කියන එකම තමයි. ඒක තමයි මම ඇහුවේ ඒක නම් දෙකක් ඇයි කියලා මේ යෙදිලා තියෙන හේතුව අමත කියන්නේ නැතුව මෙතන අච්චුති කිව්වේ ඇයි කියලා. ඒක තමයි. මෙතන මං හිතන්නේ අර කියපු ලක්ෂණ වලට මොකද මෙතන ඒක දැම්මොත් මේ අමත කියලා දැම්මොත් මේ ලක්ෂණය කියන එකත් එක්ක පැටලෙන හින්දාත් දන්නේ නැහැ මෙතන අච්චුති කියලා දාලා තියෙන්නේ. එහෙම වෙන්නේ නැති. ලක්ෂණය අර කෘත්‍යයක් නෙමේක. මේක කෘත්‍යයක් හැටියට. රසය අරක ලක්ෂණයක් හැටියට. නැත්නම් අර්ථයක් හැටියට අපි කිව්වේ නේද? අමතාර්ථ කියලානේ කිව්වේ. අමතාර්ථයෙන් නිරෝධ සත්‍ය කියලා කියනවා කියලා නේද? ඔව්. ඒකින්ද වෙන්නේ. වචනේ දැක්කම හිතුවේ මේ චුතියක් රහිත බව කියලා. ඒ කියන්නේ චුතියක් නැත්නම් ඉතින් එතන රසයක් ඒ කියන්නේ එතන කෘත්‍ය චුතියක් නැහැ. චුතියක් නැහැ කියන එක කියලා මම හිතුවේ. නෑ හරි ඒක හිතපු විදිය හරි. චුති රහිත බව තමයි කෘත්‍ය මේකේ කෘත්‍ය කියලා කියන්නේ. නිරෝධ සත්‍ය කෘත්‍ය තමයි මතුවට චුති කියන එක ඇති නොකරන බව. චුති රහිතයි. හැබැයි අපි ගත්තොත් එහෙම දැන් රහතන් කියන්නේ අපි ගත්තොත් එහෙම යම් කිසි ආර්යයන් වහන්සේ කෙනෙක් රහත් ඵලයටපත් වුණාට පස්සේ ඒ ආර්යයන් වහන්සේට චුතියක් තියෙනවනේ. ඒ භවයේ තුල චුතියක් තියෙනවා. ඒක ගැන නෙවෙයි මේ අච්චුති කියලා කියන්නේ. ඉන් එහාට මතු චුතියක් ඇති වෙන්න තිබුණා නම් මේ භවයේ නෙවෙයි ඊළඟ භවවල චුතියක් ඇති වෙන්න තිබුණා නම් ඒක රහිත බව ඇති කිරීම තමයි මේකේ කෘත්‍ය. මේ ඉන්න භවයේ නෙවෙයි ඊට පසු වෙන භවවල. මොකද අපි හුඟක් වෙලාවට කතා කරනවානේ රහතන් වහන්සේගේ චුතිසිත කියලානේ. ඒක නිසා රහතන් වහන්සේගේ චුතියක් තියෙනවා. ඒ කියන්නේ මේ ජීවිතේ චුතියක් තියෙනවා. මේ අච්චුති කියලා කියන්නේ නැවත නැවත චුත වීමක් සිද්ධ වෙන්නේ නැති හින්දා. හොඳයි. අපි බලමු මාර්ග සත්‍ය. මාර්ග සත්‍ය බලනකොට අපි කිව්වනේ අර නීයානික ලක්ෂණේ තියනවා කියලා නේද? නීයාන ලක්ෂණේ. මොකද්ද නීයාන ලක්ෂණේ කියන්නේ? නිවනට පමනුවන බව. මෙතෙන්දි කියනවා අනුශය ක්ලේශයන් සමූල ඝාතනය කිරීම වශයෙන් සංසාර ප්‍රවෘත්ති කෙරෙන් නික්මෙන උපාය භාවය ලක්ෂණ කොට ඇත්තේ. එතකොට මේ නීයාන ලක්ෂණය කියලා කියන්නේ එතකොට මේ සංසාර ප්‍රවෘත්තියෙන් නික්මෙන සුළු ස්වභාවය තමයි මේ නීයාන ලක්ෂණය කියලා කියන්නේ. අනුශය කෙලෙස් සමූල ඝාතනය කරනවා. ඒක නිසාම මේ සංසාර ප්‍රවෘත්තියෙන් අයින් වෙනවා. ඒක තමයි ලක්ෂණ කරලා තියෙන. ඒක තමයි ස්වභාවය මාර්ග සත්‍ය ස්වභාවය. ඊළඟට මේකේ කෘත්‍ය තමයි ක්ලේශ ප්‍රහාණය. දැන් අපි එදා කතා කරානේ ගෝත්‍ර භූ සිත ගත්තොත් ගෝත්‍ර භූ සිතින් කෙරෙන්නේ මොනවද කියලා ගත්තාම ඒකේ නිවන තමයි දකින්නේ. නිවන දකිනවා. හැබැයි ක්ලේශ ප්‍රහාණයක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මාර්ග සිත ගත්තාම ඒකේ ක්ලේශ ප්‍රහාණයකුත් වෙනවා. නිවන දර්ශනය වෙන කෘත්‍යයක් කරනවා. දැන් ගෝත්‍ර භූ සිතින් එහෙම නැත්නම් වෝදාන සිතින් කරන්නේ නිවන දර්ශනය කරන එක විතරයි. ඒකෙන් කෙලස් කැපීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි අර තැන් දෙකකින් නැගිටිනවා කියලා කිව්වේ ස්කන්ධයන්ගෙන් නැගිටිනවා ඒ වගේම
කෙලෙස් වලිමුත් නැගිටිනවා මේ මාර්ගසිතේදී. ඒක තමයි එතෙන්දී විස්තර කරන්නේ. එතකොට මේ නීයාන ලක්ෂණය කියලා කියන්නේ අනුශය කෙලෙස් සමූල ඝාතනය කරලා සංසාර ප්‍රවෘත්තියෙන් නික්මෙන උපාය භාවයේ උපාය කියලා කියන්නේ ක්‍රම විදිය තමයි ලක්ෂණ කොට ඇත්තේ. ඊළඟ මේ කෙලෙස් ප්‍රහාණ රසය කියලා කියන්නේ මේකේ කෘත්‍යය තමයි කෙලෙස් ප්‍රහාණය කිරීම. එතකොට වැටෙන්නේ කොයි ආකාරයෙන්ද මේ මාර්ගය කියන එක. එතකොට කියනවා සමුදය හෝ පංච උපාදානස්කන්ධයයි කියන ලද නිමිත්තයා කෙරෙන්ද අන්න මේක හොඳට බලන්න. මේ නිමිත්ත කියලා කියන්නේ මොනවද මේ එතකොට? පංච උපාදානස්කන්ධය කියන නිමිත්ත. යම් කිසි දෙයක පංච උපාදානස්කන්ධයට තමයි අයිති වෙන්නේ මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. අන්න ඒ නිමිත්ත කෙරෙන් ද සමුදය කෙරෙන්. ඒ කියන්නේ සමුදය මේ ප්‍රහාණය කරමින් මේ ස්කන්ධයන් කෙරෙන් මොකද්ද වෙන්නේ? කියන ලද සංසාර ප්‍රවෘත්තිය කෙරෙන්ද මාර්ග චිත්තයගෙන් නැගී සිටීමම වැටහීම් කොට ඇත්තේ. ඒ කියන්නේ මේ මාර්ගසිත කියන එක යෙදෙන තැනදී මාර්ගසිත හටගන්න වෙලාවේදී මේ සංසාර ප්‍රවෘත්තිය කෙරෙනොත් ඒ වගේම මේ උපාදානස්කන්ධ කියන නිමිත්ත කෙරෙනොත් නැගී සිටීම. වුට්ඨානේ පඤ්ඤා කියලා කියන්නේ ඒක නැගී සිටීමේ ප්‍රඥාව තමයි එතකොට මෙතනදී මේ ඇති වෙන්නේ. ඒක තමයි වැටහීම වෙන්නේ මාර්ග සත්‍ය. ඒකට මාර්ග සත්‍ය කියන එකට මොකද්ද වෙන්නේ? පංච උපාදානස්කන්ධ කියන එකෙමුත් නැගිටීමක් කරන. ඒ කියන්නේ ඒකෙන් නැගී සිටීමක් කියලා කියන්නේ ඒක කෙරෙහි තියෙන චන්දරාග වශයෙන් පවතිනවා නම් යම් කිසි දෙයක් ඒක දුරු කිරීමත් ඒ වගේම මෙතනදී මේ සංසාර ප්‍රවෘත්තිය කරෙන් අයින් වීමට කටයුතු කිරීමක් තමයි එතකොට මේ තේරුම් ගත යුත්තේ මේ මාර්ග සත්‍ය කියන එක. එතකොට මෙතෙන්දි කියනවා මේ මෙන්න මෙතෙන්දි බලන්න මේ ආර්ය සත්‍ය හතර දෙනා ගත්තාම පවත්ති පවත්තක නිවත්ති නිවත්තක වශයෙන් ලක්ෂණ හතරක් තියෙනවා කියලා. දැන් පවත්ති කියලා තියෙන ප්‍රවෘත්තිය. ප්‍රවෘත්තිය කියන්නේ යම් කිසි දෙයක් දිගින් දිගට අපි හිතුවොත් භවයක් ගත්තොත් ඒ භව පැවැත්ම එහෙම නැත්නම් සංසාර පැවැත්ම තමයි මේ පවත්ති කියලා කියන්නේ. පවත්තක කියලා කියන්නේ ඒක පවත් වන ක්‍රියාත්මක වෙන පැත්තෙන් මොනවා හරි හේතු යෙදিলা පවත්වීමක් වෙනවනේ. ඒ පැවැත්වීම එතකොට ප්‍රවෘත්තියයි පවත්වන්නයි වගේ. හරි? පවත්වීමට යෙදෙන කරුණ. නිවත්ති කියලා කියන්නේ නැවතීම. නිවත් එක කියලා කියන්නේ නවත්වන්නා. වශයෙන් පිළිවෙලින් ලක්ෂණ හතරක් තියෙනවා. එහෙමනම් ඒ කියන්නේ මොකද්ද? සංසාර දුක්ඛයාගේ පැවැත්ම තමයි දුක්ඛ සත්‍යයේ ලක්ෂණය වෙන්නේ. හරි? සංසාර දුක්ඛයාගේ පැවැත්ම දුක්ඛ සත්‍යයේ ලක්ෂණය. සංසාර දුක පැවැත්වීම සමුදය සත්‍යයේ ලක්ෂණය. දැන් බලන්න පවත්ති කියන එක තමයි මේ දුක්ඛ ලක්ෂණය. දුක්ඛ සත්‍යයේ ලක්ෂණය තමයි පවත්ති කියන එක. ඒ පැවැත්ම සිද්ධ කරන්නේ මොකක් හින්දාද? මේ සමුදය කියන සත්‍ය නිසා තමයි මේ පැවැත්වීම කරන්නේ. දිගින් දිගටම පැවැත්වීමක් වෙනවා නම් ඒ පැවැත්වීම කරන්නේ සමුදය සත්‍ය හේතු කරගෙන. ඊළඟට සංසාර දුක්ඛයගේ නිවෘත්තියක්. ඒ කියන්නේ සංසාර දුකේ නැවැත්මක් තියෙනවා නම් ඒක තමයි මේ නිවත්ති කියන්නේ නිරෝධ සත්‍යයේ ලක්ෂණය. නිවත් එක කියලා කියන්නේ නවත්වන්න. මොකක් හින්දා සංසාර දුක්ඛයගේ නිවර්තකය මොකද්ද? මාර්ග සත්‍යයේ ලක්ෂණ. මේ මාර්ග සත්‍යයෙන් තමයි නැවැත්වීම කරන්නේ. නැවැත්වීම කියන්නේ නිවන ලබා දෙන්නේ නැත්නම් නිවන ඇති කරන්නේ. නිවත්තක හැටියට මාර්ග සත්‍ය තමයි එතනදී සලකන්නේ. ඔය එක විදියක්. එතකොට පවත්ති පවත්තක නිවත්ති නිවත්තක කියන මේ ලක්ෂණ හතර තියෙන්නේ කොහොමද? පිළිවෙලින් ගත්තාම දුක්ඛ සත්‍යයේ තියෙන පවත්ති ලක්ෂණය, ඊළඟට සමුදය සත්‍යයේ පවත්තක ලක්ෂණය තියෙනවා, නිරෝධයේ නිවත්ති ලක්ෂණය තියෙනවා, මාර්ගයේ නිවත්තක ලක්ෂණය තියෙනවා. එතකොට දුක පැවැත්වීම නිවන ලබා ගැනීමට ක්‍රියා කරන තැන තමයි නිවත්තක කියලා කියන්නේ. ඒ වගේම කියනවා මේ සංකත තණ්හා අසංකත දස්සන කියලත් ලක්ෂණ හතරක් තියෙනවා කියලා කියන්නේ.
සංකත කියලා කියන්නේ නිතරම ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ගතිය ප්‍රත්‍යයන්ගේ එකතු වෙලා සකස් කිරීම ප්‍රත්‍යයන් එකතු වෙලා සකස් කිරීම තමයි මේ සංකත කියලා කියන්නේ. එතකොට මේ සංකත කියලා ඇති වෙනකොට දුක්ඛ සත්‍ය තමයි මෙතකොට මේ සංකත කියලා කියන්නේ. තණ්හා කියලා කියන්නේ මේ ආරම්මණයේ ඇලෙන ස්වභාවයක් තියෙනවා නම් ඒකට කියනවා අපි තණ්හාව කියලා. ඊළඟට අසංකත කියලා කියන්නේ ප්‍රත්‍යයන්ගෙන් සකස් නොකිරීම අසංකත. ඊළඟට නිරෝධ සත්‍යයේ ලක්ෂණය තමයි අසංකත කියලා කියන්නේ නිවන දක්නා බව තමයි දස්සන කියලා කියන්නේ. ඒතකොට නිවන දක්නා ගතිය තමයි මේ දස්සන කියලා කියන්නේ. ඒ තමයි මාර්ග සත්‍යයේ ලක්ෂණ. ඔන්න ওই විදිහට එක විදිහට මේ සතර චතුරාර්ය සත්‍ය ධර්ම කොයි ආකාරයෙන්ද තේරුම් ගන්න කියන එක තමයි මෙතෙන් විස්තර කරගෙන යන්නේ. ඊළඟට අපි ගත්තොත් මේ සත්‍ය අර්ථය මොනවද? සත්‍ය අර්ථය මේ කොයි විදිහටද මේ සත්‍ය කියලා කියන්නේ කියන එක කතා කරනවා. තවදුරටත් මෙච්චර වෙලත් කතා කරේ ඒ කොටසම තමයි. මේ නමුත් මේකෙන් දිගින් දිගටම කතා කරනවා මේ නොයේකුත් විදිහෙන් මේක තේරුම් ගන්න පුළුවන් වෙන්න. යම් කිසි කෙනෙක් මේක කියවලා මානසිකාරයක් කරනවා නම් කොයි ආකාරයෙන්ද කරන්න ඕනේ කියන එක තමයි මේකේ විශේෂයෙන්ම දිගින් දිගට විස්තර කරගෙන යන්නේ. එක එක පැති වලින් බලලා මේවා අඳුන ගන්න විදිය. එතකොට කියනවා මේ චතුරාර්ය සත්‍යයන් නුවණසින් බලන්නා වූ පුද්ගලයා. හට ඉන්ද්‍රජාලික මායාවක් මෙන් විපරීත බව හෙවත් අර්ථයේ වෙනස් වීමක් නොවන්නේ. ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය කියන එක දකිනකොට මායාවලට අහු වෙන ගතිය නැති වෙනවනේ. දැන් මායාවලට අහු වෙනවා කියන්නේ එතන සත්‍ය දකින්නේ නැහැ කියන එක. එහෙමනම් මේ සත්‍ය දකින්නවා කියන තැනදී නුවණසින් මේ සත්‍ය බලන පුද්ගලයාට මායාවෙන් විපරීත අර්ථ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. වෙනත් විදිය වැරදි විදිහට වටහා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම මෙතන කියනවා මේ මිරිඟු දියක් මෙන් කිසිවක් නොලැබිය හැකි අභූතයක්ද නොවේ. දැන් මෙතනදි කියන්නේ දැන් අපි කතා කරනවානේ දැන් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය වගේ කියලා. එතකොට මේ කියන දේවල් මේ ලබාගත නොහැකි දේවල් නෙවෙයි. මේ මාර්ගඵල ලබා ගැනීමත් සමග මේ සියල්ල සහසුද්දෙන්ම දැකීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කරන්නේ නැහැ. මේක නිසා මේක අත්දකපු මේක ප්‍රත්‍යක්ෂ කරපු ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඉතින් ඒක නිසා මේක කියනවා මේක මේ අභූතයක් නෙවෙයි, කවදාවත් ලබන්න බැරි මිරිඟුවක් වගේ දෙයක් නෙවෙයි. මේක ඇත්ත වශයෙන්ම ලබන්න පුළුවන් දෙයක් කියන එකයි කියන්නේ. දැන් තීර්ථකයන්ගේ ආත්මවාදයේ හිමෙන් පරමාර්ථ වශයෙන් නොලබෙන්නා වූ ස්වභාවයකද නොවේ කියන. දැන් තීර්ථකයන් ගත්තොත් එහෙම අන්‍ය තීර්ථකයන් ගත්තාම ඒගොල්ලන්ගේ ආත්මයක් ගැන කතා කරනවානේ. ඒ ආත්මය කියන එකද දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ දැන් ජීවත් වෙන තැනත් ආත්මයක් නැත්තම් මරණයෙන් පස්සේ මොකක්ද කතා කරන ආත්මය කියලා. අන්න ඒ වගේ දැන් එතන නැති දෙයක් ගැනමනේ එතන ආත්මය කියලා කතා කරන්නේ. ආත්මය කියන එක මේ බුදුදහමේදී අනාත්මයනේ මතු කරලා දෙන්නේ. ආත්මයක් නොවන ගතිය, දිගින් දිගටම යන ස්ථිර වෙච්ච නිච්චෝදුවෝ සස්සතෝ කියලා ඒ විදිහට සාස්වත වෙච්ච, නිත්‍ය වෙච්ච, ස්ථිර වෙච්ච ආත්මයක් නැහැයි කියන එක පෙන්නනවානේ. හැබැයි මේ අන්‍ය තීර්ථකයන් කියන්නේ ඒ විදිහ ආත්මයක් විශ්වාස කරගෙන ඒගොල්ලන්ගේ ප්‍රතිපදාව වඩන්නේ. එතකොට ඒක නොලැබෙන දැනටත් නැති අනාගතයේ නොලැබෙන ආත්මයක් ගැන යම් කිසි මතයක පිටලා තමයි ඒ සීලූම දේවල් කරන්නේ. හැබැයි මේක එහෙම දෙයක් නෙවෙයි කියලා මෙතෙන්දී විස්තර කරනවා. මේක ඒකාන්තයෙන්ම බාධන ලක්ෂණය, ප්‍රභව ලක්ෂණය, සම්ති ලක්ෂණය, නීයාන ලක්ෂණය කියන මේ ලක්ෂණ හතරෙන් යුක්ත. ඒ වගේම තත, අවිතත, අනඤ්‍යත කියන අවිතතාදී භාවයෙන්ද අනඤ්‍යතාදී භාවයෙන්ද සත්‍ය භාවයෙන්ද ආර්යයන්ගේ මාර්ග ඥාණයට ගෝචර වූයේම වේ. මේක අනිවාර්යයෙන්ම මේ ආර්යයන් වහන්සේලාගේ මාර්ග ඥාණයට ගෝචර වෙච්ච දෙයක්ම තමයි මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. අපි දන්නවා මාර්ග සිතක් ඇති වෙනකොට කෘත්‍ය හතරක් කරනවා. මොකද්ද කියලා කියන්න පුළුවන්ද කාට හරි?
මොකද්ද මාර්ග සිතේ කරන කෘත්‍ය හතර? මතකයිද කාට හරි? නීයාන හේතු දසන අධිපති කිව්වා. ඔව් ඒ ටික ලක්ෂණ හතරක්, ඒ අර්ථ හතරක් මේ මාර්ග සිතින් කරන කෘත්‍ය හතරකුත්. මාර්ග සිතක් වුණාම ඒකෙන් දුක්ඛ සත්‍ය පිරිසිඳ දකිනවා. සමුදය සත්‍ය මොකද කරන්නේ? ප්‍රහාණය කරන. ප්‍රහාණය කරනවා. නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන. සත්‍ය සාක්ෂාත් කරනවා. මාර්ග සත්‍ය වඩනවා. ඔය හතරම හැම මාර්ග සිතකෙම ඔය හතර එක විට කරනවා. ඔය හතර එක විට කරන මේ ඒ කෘත්‍ය හතරම එකම මාර්ග සිතෙන් කරනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම මේක මිරිඟුවක් වගේ නොලැබෙන දෙයක්, එහෙමත් නැත්නම් අර ආත්මවාදයේ වගේ පරමාර්ථ වශයෙන් නොලැබෙන දෙයක්, එහෙම දෙයක් නෙවෙයි. මේක අනිවාර්යයෙන්ම ඒ කෘත්‍ය හතර කරමින් නිවනට පමුණුවනම දෙයක් කියන එක දැනගන්න ඕනේ කියලා මෙතන සඳහන් කරනවා. හරි. ඒ වගේම මේ තත අවිතත අනඤ්‍යත කියන එකත් අපි කතා කරන්නේ දා. මොකද්ද තත කිව්වේ? ස්වභාවය කියන එක නේද තත කිව්වේ? ඔව් තත කියලා මෙසේයි කියන එක නේද? මේක තමයි සත්‍ය කියලා කිව්වොත් මේක තමයි සත්‍ය. ඒතකොට අවිතත කියලා කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි කියන එක එතරම් කියන්නේ නේද? ඒක බොරුවක් නෙවෙයිමයි කියන එක. නොවුවක් නෙවෙයි කියන එක නේද? එහෙම තමයි වුයිදේම. ඊට පස්සේ අනඤ්‍යත කිව්වේ? ඒ පරිදිම කියන වගේනේ. ඒ පරිදිමයි. ඒක වෙනසක් නැහැ. අනඤ්‍යත කියලා කිව්වොත් අනඤ්‍ය කියලා හැදෙන්නේ න අඤ්‍ය. අන්‍ය ස්වභාවයක් නොවේ. අන්‍ය ස්වභාවයක් නෙවෙයි. අන්‍ය දෙයක් නෙවෙයි නේද? මේ කියපු දෙයමයි. අන්න ওই ලක්ෂණ තුනෙන්ම මේ චතුරාර්ය සත්‍ය කියන එක ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ සත්‍ය කියලා කියන්නේ ඒකයි. මේකමයි සත්‍ය, මේක සත්‍ය නොවන්නේ නොවේ, මීට වෙනස් සත්‍යයක් නැත්තේය. තත අවිතත අනඤ්‍යත. අන්න ඒ විදිහටම මේ සත්‍යාර්ථය දත යුතුයි කියලා කියනවා. ඊළඟට අනුනාදික වශයෙන් මොකද්ද මේ අනුනාදික කියලා කියන්නේ? අනු කියලා කියන්නේ අනු කියලා කියන්නේ නෑ මෙතන කියන්නේ මෙන්න මෙතන අනුන අධික කියන්නේ අඩුත් නැතුව කියන එකද? අන්න අඩු නැතුව කියන එක. අඩු නැතුව. අනුනාදික කියලා කියන්නේ අඩුත් නැතුව වැඩිත් නැතුව කියන එක. අධික බව මොකද කොහොමද ඒක නිර්වචනය? අනුනාදික. එතකොට අපි ඌණ කියලා කියනව නේද? ඌණ කියලා කියන්නේ මොකද්ද? අඩුයි කියන එක. අඩුයි කියන එක. හරි? එතකොට අඩු නැහැ කියලා කියන්නේ කොහොමද? අනූන. අනූන. හරි? අනූන කියන එකයි අධික කියන එක එකතු වෙලා. අධික නොවන කියන එකයි ඔක්කොම දෙකම එකට ගත්තාම අපිට මේ වචනේ හම්බ වෙනවා අනුනාදික කියලා. හරි? අනුනාදික වශයෙන් සලකන කල්ලි භාග්‍යවතුන් වහන්සේ විසින් සතරකට අඩු නො වූ සතරකට වැඩි නො වූ ආර්ය සත්‍ය ධර්මයන් හතරක්ම දේශනා කරලා තියෙනවා. අන්න ඒක දැනගන්න ඕනේ අපි. එහෙම අනුනාදික වශයෙන් සලකන කල්ලි භාග්‍යවතුන් වහන්සේ විසින් සතරකට අඩු නො වූ වැඩි නො වූ ආර්ය සත්‍ය ධර්මයන් දේශනා කිරීමට හේතුව දත යුතුයි කියලා කියනවා. හරි? එතකොට හතරකට වඩා අඩුත් නැහැ, හතරකට වඩා වැඩිත් නැහැ. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ හතරමයි. චතුර කියන්නේ හතරනේ. චතු කියන්නේ. හරි. එතකොට චතු සත්‍යයන් කෙරෙන් අන්‍ය වූ සත්‍යයක් නැති බැවින්. දැන් මෙහෙමයි. අවසානයේ ගත්තොත් චතුරාර්ය සත්‍ය කෙරෙන් අන්‍ය වූ සත්‍යයක් නැහැ. හරි? ඒ කියන්නේ පොඩි සත්‍ය තියෙනවා ටික කාලයකට පස්සේ බොරු වෙනවා නේද? එහෙම නෙවෙයි. මේක මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ කවදාවත්ම සත්‍ය නොවන්නේ නොවේ. එයින් එක් සත්‍යයක්වත් නොහල යුතු බැවින්ද. දැන් බලන්න
චතු සත්‍යයන් කෙරෙන් අන්‍ය වූ සත්‍යයක් නැති බැවින්ද. ඒ කියන්නේ දැන් චතුරාර්ය සත්‍ය අපි කියවනේ අනුනාදික කියලා කිව්ව අඩුත් නැතුව වැඩිත් නැතුව දේශනා කරලා තිනවා හරියටම 4ක්. එතකොට මෙතෙන්දී කියනවා මේ චතු සත්‍යයන් කෙරෙන් අන්‍ය වූ සත්‍යයක් නැහැ. තව එකක් තිබුත් 5ක් වෙනවනේ. ඒකින්ද මේ කියන මේ චතුරාර්ය සත්‍යයෙන් අන්‍ය වූ තවත් සත්‍යයක් නැහැ. ඒ වගේම ඒ 4න් එක සත්‍යයක්වත් අත්හරින්න පුළුවන් එකක් නැහැ. මේ අයින් කරන්න පුළුවන් එකකුත් නැහැ. ඒකින්ද 4ක්ම වදාරන ලදී කියලා කියනවා. දැන් මේ 4ක් දේශනා කරන්න හේතුවනේ අපි මේ බලන්නේ. එතකොට එසේ තථාගතයන් වහන්සේ විසින් වදාළ දුක්ඛාර්ය සත්‍ය නොවේ යයිද අනිකක් දුක්ඛාර්ය සත්‍ය යයිද පනවන්නට සමත් මහණෙක් හෝ බමුණෙක් හෝ නැත්තේමයි. බුදුරජාණන් වහන්සේ යම් කිසි දෙයක් දුක්ඛාර්ය සත්‍යයි කියලා කිව්වනම් ඒක දුක්ඛාර්ය සත්‍ය නොවේයි කියලා වෙන එකක් දුක්ඛාර්ය සත්‍යයි කියලා පනවන්න පුළුවන් කමක් කිසිම මහණෙකුට බමුණෙකුට කිසි කෙනෙකුටම නැහැ කියන එක තමයි මෙතෙන්දී අපිට විස්තර කරලා දෙන්නේ. ඊළඟට තවද දුක්ඛ සත්‍ය දක්වා වදාරන්නා වූ භාග්‍යතුන් වහන්සේ සමුදය සත්‍ය සංඛ්‍යාත හේතුව සහිත වූ දුක්ඛ සත්‍ය සංඛ්‍යාත ප්‍රවෘත්තිය දක්වා වදාළසේක. හරි? දැන් ප්‍රවෘත්තිය කියලා කිව්වෙම අපි කියවනේ දුක්ඛ සත්‍ය කියලා. පවත්තික කියලා කිව්වේ පවත්තක නේද? ඒක කිව්වේ සමුදය සත්‍ය. දැන් මෙතන කියනවා මේ දුක්ඛ සත්‍ය දක්වා වදාරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ සමුදය සත්‍ය සංඛ්‍යාත හේතුව සහිත වූ දුක්ඛ සත්‍ය සංඛ්‍යාත ප්‍රවෘත්තිය දක්වා වදාළසේක. එතකොට සමුදය සත්‍ය කියන හේතුව නිසා තමයි මේ දුක්ඛ සත්‍ය කියන ප්‍රවෘත්තිය දේශනා කරේ. එතකොට පැවැත්ම දුකයි කියලා කිව්වේ දුකට හේතුව වෙච්ච සමුදය සත්‍ය දැකලා ඒ අනුව තමයි මේ දුක්ඛ සත්‍ය මේ ආකාරයෙන් ලැබෙනවා කියලා කිව්වේ. එසේම නිරෝධ සත්‍ය දක්වා වදාරන්නෝ භාග්‍යවතුන් වහන්සේ මාර්ග සත්‍ය සංඛ්‍යාත උපාය සහිත වූ නිරෝධ සත්‍ය සංඛ්‍යාත නිවුත්තිය දක්වා වදාළසේක. දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ නිර්වාණය දක්වලා වදාරනකොට උන්වහන්සේ මේක අර මාර්ග සත්‍ය කියන මේ නිරෝධ සත්‍යයට උපකාර වෙන මේ ධර්මය එක්ක තමයි මේ නැවතීම වදාරලා තියෙන්නේ. හරි? නිරෝධ සත්‍ය වදාරනකොට මේ මාර්ග සත්‍යයෙන් තමයි මේ නිරෝධ සත්‍ය ඇති වෙන්නේ කියන එක දැකලා බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයට දේශනා කරලා තියෙනවා. මෙසේ සංසාර දුක්ඛයාගේ පැවැත්මත් නැවැත්මත් යන දුක්ඛ නිරෝධ සත්‍යයන් දේශනා කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුක්ඛයට හේතුවත් නිරෝධ මාර්ගයක් දක්වමින් ආර්ය සත්‍යයන් 4ක්ම දේශනා කළසේක. එතකොට මෙතනදී ඵල වශයෙන් දෙකක් තියෙනවා. ඒ තමයි දුක සහ නිරෝධය කියන එක. ඒ ඵල දෙකට අදාළ වෙච්ච හේතු දෙක සමුදයත් හැටියටත් ඒ වගේම මාර්ග සත්‍ය හැටියටත් දේශනා කරලා තියෙනවා. එතකොට 4ක් උනේ ඒ ආකාරයෙන්. එතකොට දැක්කා දුකට හේතුව දුක ඉස්සලම දැක්කා. ඊට පස්සේ දුකට හේතුව වෙච්ච දුක්ඛ සමුදය පෙන්වනවා. ඊට පස්සේ නිරෝධය කියන එක ඵලයක් හැටියට පෙන්නලා නිරෝධය කියන ඵලය ලබන්නට අදාළ හේතුව තමයි එතකොට මාර්ගය. එතකොට ඒ ආකාරයෙන් මේක මේ 4ක් විදිහට දේශනා කළා තියෙනවා. ඊළඟට පරිඤ්ඤය හෙවත් පිරිසිත දත යුතු වූ ධර්මයෝය. පහතබ්බ හෙවත් ප්‍රහාණය කළ යුතු ධර්මයෝය. සච්චිකාතබ්බ හෙවත් ප්‍රත්‍යක්ෂ කළ යුතු ධර්මයෝය. භාවේතබ්බ හෙවත් භාවනා වශයෙන් වැඩි යුතු ධර්මයෝය යන මෞන්ගේ වශයෙන් ආර්ය සත්‍ය ධර්ම 4ක්ම වදාන ලදී. එතකොට මෙතෙන්දී පරිඤ්ඤය කියලා කිව්වේ මොකක්ද? පරිඤ්ඤය කියලා කිව්වේ කුමක්ද? පිරිසිදු දැකීම. පිරිසිදු දැකීම. හරි. කුමක්ද පිරිසිදු දකින්න ඕනේ? දුක පිරිසිදු දකින්න ඕනේ. දුක පිරිසිදු දකින්න ඕනේ. එතකොට පහතබ්බ කිව්වේ ප්‍රහාණය කළ යුතු වෙන්නේ මොකද්ද?
සමුදය හේතුව. සමුදය ප්‍රහාණය කරනවා. සමුදය ප්‍රහාණය කළ යුතුයි. සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි නේ. සච්චිකාතබ්බ කිව්වේ ප්‍රත්‍යක්ෂ කර නැත්නම් ප්‍රත්‍යක්ෂ කරන්නේ නිරෝධය. නිරෝධය සාක්ෂාත් කරන්න කියනවනේ. කළ යුතුයි. හරි. එතකොට වැඩි යුතු වෙන්නේ වැඩි යුතු වෙන්නේ නිරෝධ ගාමිනී පටිපදාය ආර්ය සත්‍ය. ඔව් මාර්ග සත්‍ය තමයි එතකොට වැඩි යුතු වෙන්නේ. ඒ විදිහටත් මේ ධර්ම හතරක් දේශනා කරලා දිනවා කියලා කිව්වා. දැන් එක එක විදිහට මෙතනදී අපිට පෙන්නනවා ඇයි මේ හතරක්ම දේශනා කරේ. ඊට වඩා අඩු වැඩි නැතුව ඇයි මේ හතරක්ම දේශනා කරේ කියන එක තමයි මේ සත්‍ය අර්ථයෙන් අපිට දිගටම පෙන්නලා තියෙන්නේ. හරි? එක තමයි මේ අඩුත් නැතුව වැඩිත් නැතුව හරියටම හතරක් දේශනා කරලා තියෙනවා. අන්න ඒකට හේතු මොනවද කියලා අහනකොට මෙන්න මේ වෙනත් සත්‍යයක් මේ චතුරාර්ය සත්‍යයෙන් වෙනත් සත්‍යයක් නම් කරන්න බෑ, වෙනත් සත්‍යයක් පනවන්න බෑ. ඒක නිසා ඒ අනුව දුක්ඛ සත්‍ය කියලා කිව්ව තැනදී වෙන එකක් දුක්ඛ සත්‍ය කියලා කියන්න වෙන කාටවත් බෑ. ඒ වගේම අනිත් සත්‍ය ගැනත් එහෙමමයි. ඊළඟට මේ ප්‍රවෘත්ති නිවෘත්ති දෙක බලලා ඊට පස්සේ ඒකට හේතු වෙච්ච කාරණා හැටියට තව දෙකක් අරගෙන වදෑරුවා නේද? ප්‍රවෘත්තියට හේතු වෙන සමුදය, නිවෘත්තියට හේතු වෙන මාර්ගය කියලා. ඒ අනුවත් හතරක් හම්බ වෙනවා. ඊට පස්සේ මේ පරිඤ්ඤය පහතබ්බ සච්චිකාතබ්බ භාවේතබ්බ කියන විදිහටත් අපිට ඒ හතරම හමු වෙනවා. එතකොට එතනින් එහාට පහක්වත් හයක්වත් තුනක්වත් එහෙම නෙමෙයි හරියටම හතරම මෙතෙන්දී අර්ථයෙන් අරගෙන පෙන්ලා දීලා තියෙනවා. ඊළඟට කියනවා ඒ වගේම මේ තණ්හා වත්තු කියලා කිව්වේ තෘෂ්ණාවගේ ආලම්බණය තණ්හාව. තණ්හා නිරෝධයවත් තෘෂ්ණාවගේ නිරෝධය. තණ්හා නිරෝධ උපාය එවත් තෘෂ්ණා නිරෝධයගේ උපාය මාර්ගය යන වශයෙන් මොන්ගේ වශයෙන් ධර්ම හතරක්ම වදාන්න නැති. මෙතන මෙහෙමයි. ආලම්බණය මේක එකක්. හරි? තණ්හාව එකක්. නෑ. තණ්හා නිරෝධ තෘෂ්ණා හරි. ආලම්බණය එකක්, තණ්හාව එකක්, තණ්හා නිරෝධය එකක්, තණ්හා නිරෝධ උපාය කියන එක තව එකක්. අන්න ඒ විදිහට ගත්තාමත් මේ ආරම්භණය කියලා කිව්වම ලෞකික ආරම්භණයක එල්ලුනොත් ඒක තමයි දුක. ඒ ආලම්බණය දුකයි. ලෞකික ආලම්බණයක් නම් ඒක දුකටම තමයි අයිති වෙන්නේ. ඒ කෙරෙහි තියෙන තණ්හාව තමයි සමුදය සත්‍ය වෙන්නේ. තණ්හා නිරෝධය නිරෝධ සත්‍ය. ඊට පස්සේ තණ්හාවගේ නිරෝධයට ගන්න උපාය මාර්ගය තමයි මාර්ග සත්‍ය වෙන්නේ. අන්න ඒ විදිහට මේ ධර්ම හතරක් දේශනා කරලා තියෙනවා කියලා පෙන්නනවා. ඊළඟට තව විදියකින් තියෙනවා. කොහොමද? ආලය හෙවත් පංචකාම ගුණාදී දුක්ඛය. දැන් පංචකාම ගුණ කියන එකේ තේරුම මොකද්ද? මොනවද? ඇයි පංචකාමයයි පංචකාම ගුණයි අතර වෙනස මොකද්ද? ඒ පංචකාමය කියන්නේ අරමුණු වෙන බාහිර දේවල් වල තියෙනවා මේ ගුණයක් කාමය නැති කරන. දැන් වෙනස කියන්න ඕනේ මට. පංචකාම කියන එකේ පංචකාම කියන්නේ මේ ඔය පංච ඉන්ද්‍රියන් වලින් ඇති වෙන ඇලීමට. ඒවට හේතු වෙන ಗುಣ තියෙන්නේ බාහිර අරමුණු වල. හරි. බොහොම හොඳයි. බොහොම හොඳයි. ඔව්. දැන් අපිට මතක් වෙනවා කාමය කියන එක පෙන්නනවා නිබ්බේධික සූත්‍රය නේද? නිබ්බේධික සූත්‍රය ගත්තා මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා. එතකොට සංකල්පමය රාගය තමයි මේ කාමය කියලා කියන්නේ. එතකොට පංච කාමය කියලා කියන්නේ රූපයකට තියෙනවා නම් යම්කිසි සංකල්පීය රාගයක්. ඒක තමයි එතකොට එකක් වෙන්නේ. ඊළඟට ශබ්දයකට තියෙනවා නම් සංකල්පමය රාගයක්. ඒ රාගය තමයි කාමය වෙන්නේ. ඒ රාගයේ මිශ්‍රිතේ සංකල්පනාව. ඒ විදිහට අපිට ගන්න පුළුවන් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ පහට ඇති සංකල්පමය රාගය තමයි මේ පංචකාම කියලා කියන්නේ. හැබැයි පංචකාම ගුණ කියනකොට මෙතනදී ඒ රාගය නෙවෙයි ඒ රාගයට භාජනය වෙන අනිකුත් දේ කියන්නේ අරමුණු තමයි
මෙතනදී මේ පංචකාම ගුණ කියන්නේ. ඒකට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන ඒ ටික තමයි පංචකාම ගුණ කියලා කියන්නේ. ඒ සියල්ලම දුකයි කියලා කියන්නේ. ඒ පංචකාම ගුණ කියන්නේ ඒව දුකයි. මොනවාද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. ධම්ම නෑ මෙතන පංචකාමකම ධම්ම එන්නේ නෑනේ. ඒතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ඒ පහම දුකයි කියලා කියනවා. මොකද ඒවා ලෞකික ධර්ම. එතකොට රූපේ දැන් අපි මේ රූපේ කියලා ගන්න වර්ණ රූපේනේ. ශබ්දේ කියලා ගන්න ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, පොට්ටබ්බ රූපේ. මේ ඔක්කොම රූප ධර්ම ලෞකිකයි. ඒවා දුකයි. ඊට පස්සේ කියනවා ආලය රාමතා. හේවත් පංචකාම ගුණාදී දුක්ඛේ ඇලීම නම් වූ තෘෂ්ණාව. මේ ආලය රාමතාව කියලා කියන්නේ ඒ පංචකාම ගුණවල ඇලීම කියන තෘෂ්ණාව. ඊළඟට ආලය සමුග්ඝාත කියන ආලය නසලා දාන එක. හේවත් තෘෂ්ණාවගේ සමූල ඝාතනය. ආලය සමුග්ඝාත උපාය. ආලය සමුග්ඝාත උපාය කියන්නේ මොකක් හරි මේ තෘෂ්ණාව සිඳලන්නා වූ උපාය මාර්ගය කියන මෝන්ගේ වශයෙන්ද ධර්මියෝ 4 දෙනෙක්ම දේශනා කරලා තියෙනවා කියලා. අපි කියන්නේ නොයේකුත් විදිහට මේ එක විදිහට ඇයි මේ 4ක් විතරක් කිව්වේ? 5ක් කියන්නේ නැතුව, ඇයි 3ක් කියන්නේ නැතුව 4ක් විතරක්ම මේ චතුරාර්ය සත්‍ය කියලා දේශනා කරේ ඇයි කියන එක නොයේකුත් විදිහට කියනවා. ඉතින් අපි දන්නවා මේ ග්‍රන්ථය සකස් කරනකොට විශේෂයෙන්ම අටුවා, ටීකා ආදී ඒ ග්‍රන්ථ ඒ වගේම වෙනත් පරිවාර කියන්නේ ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේලාගේ ග්‍රන්ථ වගේ දේවල් ඇසුරු කරලා කරපු පොතක් මේක. ඒක නිසා මේව බොහෝ දුරට අටුවා, ටීකා වලින් ගත්ත කොටස් විය යුතුයි. ඒ විදිහට තමයි මෙතන සඳහන් කරන්නේ. මේක සමහරට අපිට සූත්‍ර දේශනා වලින් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේක විවිධ විදිහට විශ්ලේෂණය කරලා මේවට අර්ථ දක්වපු පැරණි ඊ타මත්ම උගත් අපේ කල්යාණ මිත්‍ර නැත්නම් ඒ අටුවා ටීකාචාර්යයන් වහන්සේලාගේ විස්තර තමයි මෙතනදී මේ ගොඩක් වෙලාවට පෙන්නලා තියෙන්නේ. මේ පිළිබඳ මොනවාරි ප්‍රශ්න හෝ අදහස් තියෙනවද? මේ මල්ලි මට පොඩ්ඩක් විස්තරයක් දෙන්න. දැන් අපි හිතමු දැන් සංකප්ප රාගයක් වකින් කාම අපි යම් කිසි දෙයකට ඇලුනා කියන්නකො. ඊට පස්සේ අපි භාවනාවකට ගියාම දැන් ඒ අවස්ථාව ඉවරයි. ඊට පස්සේ යම් කිසි අවස්ථාවක භාවනාවකදී අපි ඉන්නකොට අරක මතක් වෙනවා නම් ඒකද ඒ කාම ගුණය කියන්නේ කියලා මට දැනෙනවා. නෑ, කාම ගුණය කියලා කියන්නේ භෞතිකව දැන් පංචකාම ගුණ කියන එක විශේෂයෙන් ගත්තොත් එතනදී අපි හිතමුකෝ අපි දැන් මලක් දැකලා ඒ මල කියන එකට යම් කිසි විදිහකට ඇල්මක් ඇති වුණා කියලා. එතකොට ඒ මල තමයි කාම ගුණය. මල කියන එක තමයි කාම ගුණය. භෞතිකව තියෙන මල කාම ගුණය. හැබැයි ඒ කාම ගුණය පිළිබඳව අපේ සිතේ යම් කිසි ඇලීමක් ඇති වුණා නම් ඒක ලස්සනයි හොඳයි කියලා සිතුවිල්ලක් ඇති වුණා නම් ඒක තමයි අපේ රාගය වෙන්නේ. එතකොට තමයි ඒක තමයි කාමය කියලා කියන්නේ. කාමය කියලා කියන්නේ ඒ සිතුවිල්ල. හරි? එතකොට දැන් අපිට භාවනාවක් කරනකොට නැවත වරක් කලින් දැකපු එකක් සිහි වෙන්නේ ඒක කෙරෙහි යම්කිසි අපේ මේ මනස පැවැත්වීමක් තිබුණු හින්දාම තමයි යම්කිසි ඇලීමක් තිබුණු හින්දාම තමයි එතන නැවතත් ගිහිල්ලා ඒක අපි කියනවා ආරම්මන ප්‍රත්‍යයෙන් තමයි ඒක අපිට උපකාර වෙන්නේ. එතෙන්දී නැවත සිත් ටිකක් ඇති වෙන්නේ ඒ පිළිබඳව. කලින් දැකපු එකක් ඒ අරමුණ නැවත වරක් ඇති වෙනවා අපිට ඒක ප්‍රත්‍ය වෙන අර කලින් දැකපු එක උදව් වෙනවා නැවත වරක් ඒ පිළිබඳව සිතුවිලි හට ගන්න. එතකොට එතෙන්දී අපිට තේරුම් ගන්න වෙන්නේ භාවනාවක් කරන වෙලාවක එහෙම දෙයක් මතුවුණොත් අපිට හිතා ගන්න එක විදිහවල් තියෙනවා. ඒ කියන්නේ කලින් දැකපු එක එතනදී ඉවරයි. දැන් මෙතනදී ඒක සිහිවීමක් වුණා කියලා හිතන එකත් ඇත්තටම යම් කිසි විදිහකින් තමන්ගේ සිත දිහා බැලීමක්. නමුත් එතනදී අර
කාම ගුණ හැටියට නෙවෙයි ඒක එන්නේ. කාම ගුණය කියලා කියන්නේම ඒ වස්තුවම තමයි කාම ගුණය. ඒ මලම තමයි කාම ගුණය කියලා කියන්නේ. තේරුණාද? තවත් පැටලුණාද? හරි නක්. නෑ හොඳයි මම තව ටිකක් හිතලා එතෙන්දී ආරම්භන ප්‍රත්‍යයද ඒක ඒ පස්සේ මතක් වුණාම මේක ආසේවන ප්‍රත්‍යයද? නෑ ආසීවන ප්‍රත්‍ය කියලා කියන්නේ හුඟක් වෙලාවට මේ එකම චිත්ත වීතියක තමයි ආසේවන ප්‍රත්‍ය ඇති වෙන්නේ. ඒ කියන්නේ අපි හිතුවොත් එහෙම යම් කිසි අරමුණ දැන් හරි ඒ මල මතක් වුණා කියන්නකෝ. ඒ මල මතක් වෙලා නැවතත් අපිට හිතවනා කියන්නකෝ දැන් ඒ මල හරි ලස්සනයි හොඳයි කියලා වගේ සිතුවිලි ඇති වෙනකොට එතනදීත් ඇති වෙනානේ එක සිතකට අනතුරුව තව සිත් කීපයක් එකම වීතියක ජවන් සිත් 7ක් ඇති වෙනවානේ. ඒ ජවන් සිත් 7ේදී තමයි ඒ ආසේවන ප්‍රත්‍ය පළවෙනි ජවන් සිතේ ආසේවන ප්‍රත්‍ය දෙවෙනි එකට ලැබෙනවා. දෙවෙනි එකේ ආසේවන ප්‍රත්‍ය තුන්වෙනි එකට ලැබෙනවා. ඔය විදිහට 6 වෙනි ජවන් සිතේ ආසේවන ප්‍රත්‍ය 7 වෙනි එකට ලැබෙනවා. ඒ විදිහටයි ආසේවන ප්‍රත්‍ය ගන්න. අර විදිහට කලින් දැකපු දෙයක් අපිට අරමුණක් හැටියට එන්න පුළුවන්. ඒ දැකීම කියන එක ඒ අරමුණක් හැටියට එන්න පුළුවන්. එතකොට ආරම්මන ප්‍රත්‍යයෙන් අපිට ඒක ඒ චිත්ත චෛතසික ධර්මය පහළ වෙන්න උදව් කරනවා. මට ඒක තේරෙනවා. අවසරයි ජයන්ත මහත්මයා. ඔව්. දැන් මතක් වෙනවා කියන්නේ මනෝද්වාරයෙන් ආපහු ගන්න එක නේද? ඔව්. ඔව්. මනෝද්වාරයට තමයි ඇත්තටම මනෝද්වාරයෙන් තමයි අරමුණ ගන්නෙ. මනෝද්වාරයටයි අරමුණු වෙන්නේ. එතකොට ඒකත් ద్వාරයක් නිකන් ඒකත් ద్వාරයක් නිසා ඔව්. ඒකට පංචකාම ගුණ කියන්නේ නැද්ද? ඒකට පංචකාම ගුණ කියලා කියන්නෙම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන පහට තමයි පංචකාම ගුණ කියලා කියන්නේ. එතකොට හරි පංච කියන්නේ පහනේ අරක නෙවෙයිනේ. හරි. අරක ධම්මාරම්මණයක් හැටියට තමයි මනසට එන්නේ. අර කලින් දැකපු මල මනසට එන්නේ ධම්මාරම්මණයක් හැටියට. ඔව්. ඒක රූපාරම්මණයක් හැටියට නෙවෙයි එන්නේ. හරි තේරුණා. මට එතන පැටළුනේ දැන් ඔයා කියපු එකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියන නතේ කාමානි චිත්‍රානි ලෝකේ කියලා බුදුරජාණන් වහන්සේ නතේ කාමානි ඒ කියන්නේ ලෝකේ තියෙන දේවල් වල කාමේ නැහැනේ. කාමේ නැත්නම් කාම ගුණයක් තියෙන්නේ කොහොමද කියන එක මට එතන කාමයේ ඇති කරවන්න පුළුවන් ගතියක් තියෙනවා. කාමයේ ඇති කරවන්න පුළුවන් ගතියක් තියෙනවා ඒවට. ඒකෙන්ද තමයි ඒක කාම ගුණ කියලා කිව්වේ. අන්න එතන හරි දැන් තේරෙනවා. එතකොට මෙතෙන්දි කියනවා මේ විදිහට අපිට එතකොට මේ ධර්ම ටික පැහැදිලි කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ දේශනා ක්‍රමය මොකද්ද කියලා මෙතෙන්දි සඳහන් කරනවා. දැන් හතරක් කියන එක දැන් අපිට නොයෙකුත් පැති වලින් මේ ඇයි මේ හතරක් කිව්වේ හතරට වඩා කිව්වේ නැත්තේ හතරට අඩුවෙන් කිව්වේ නැත්තේ කියන එක විස්තර කරලා දුන්නා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇයි මේ විදිහට ඇයි දැන් දුක්ඛ සත්‍ය කලින් කිව්වේ ඊට පස්සේ සමුදය සත්‍ය කිව්වේ ඊට පස්සේ නිරෝධ සත්‍ය දැන් කෙනෙකුට හිතන්න පුළුවන්කම තියෙනවා ඇයි නිරෝධ සත්‍ය කියලා ඊට පස්සේ මේ නිරෝධගාමිනී පටපදාව නැත්නම් අර මේ මාර්ග සත්‍ය කිව්වේ ඇයි කියලා නේද දැන් එහෙම හිතන්න පුළුවන් හින්දා මෙතෙන්දි විස්තරයක් කරනවා ඇයි මේ පිළිවෙලට ඇයි මේ පිළිවෙලට කිව්වේ මේ විදිහට කිව්වේ එතකොට කියනවා මේ ඕලාරික බැවින් නැත්නම් ඖදාරික බැවින් සියලුම සත්‍යයන්ට සාධාරණ බැවින්ද සුවසේ අවබෝධ කළ හැකි බැවින්ද දුක්ඛ සත්‍ය පළමු කොට වදාරන ලදී. කියන. මේක සුවසේ අවබෝධ කළ හැකි කියන එක ගත්තාම හරි පයින් හරි ඕලාරික බැවින් මේ දුක්ඛ සත්‍ය කියන එක තමයි මේ ඕලාරිකයි කියලා කියන්නේ. ඒ කියන්නේ අපි කිව්වා නේද මේ දුක්ඛ සත්‍ය කියනකොට විශේෂයෙන්ම මේ ස්කන්ධ පංචකය ගැන කියන්නේ. ඒ ස්කන්ධ පංචකය පිළිබඳව යම් කිසි අවබෝධයකට එන්න කෙනෙකුට පුළුවන්. ඒ කියන්නේ රූපය පිළිබඳව රූපයක් තියෙන කියන්නේ මේ පැවැත්ම තුලදී රූපය පිළිබඳව යම් කිසි කියන්නේ ශ්‍රුතමේ ඥානයකින්ම තමයි ඒක එන්නේ අපිට මේ අලුතෙන්ම මතු කර ගන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. එහෙම මතු කර ගන්න පුළුවන් සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙකුටත් ඒ වගේම මේ පච්චේක බුද්ධ මේ පස්සේ බුදුවරයෙකුටත් පමණයිනේ. අනිත් අයට මේක ශ්‍රුතේම්මනේ දැනගන්න ඕනේ.
එතකොට ඒ සුතෙන් එන මේ දැනගත්තාම ඒ පිළිබඳව යම්කිසි සුතමේ ඥානයකට එන්න පුළුවන්කම තියෙනවා. ඒ හරහා තමයි මේකේ සම්පූර්ණ අවබෝධය ලබා ගන්න වෙන්නේ. නමුත් දැන් මෙතෙන්දි කියනවා සියලුම සත්‍යයන්ට සාධාරණ බැවින් ඕලාරික බැවින් පළවෙනි එක තමයි ඕලාරික බැවින්. ඒ ඕලාරික කියලා කිව්වේ හුඟක් වෙලාවට අපිට හිතන්නකෝ දැන් දෙයක් ගැන කියනකොට අපිට කම්පියුටර් එකක් පෙන්නලා මේක කම්පියුටර් එක කියන එක අපිට හරිම ලේසි දැනගන්න. ඒකේ හැඩයක් තියෙනවා, කීබෝඩ් එකක් තියෙනවා. ඒ විදිහට දැනගන්න පුළුවන්. නමුත් මේකේ software වැඩ කරන හැටි ගැන කිව්වොත් එහෙම ඒක ඊට වඩා ටිකක් අමාරුයි දැනගන්න නේ. ඒක ඊට වඩා ටිකක් අමාරුයි. අන්න ඒ වගේ මේ ඕලාරික නම් යම් දෙයක් ඒක අවබෝධ කරගන්න ලේසි. සියුම් නම් අවබෝධ කරගන්න අමාරුයි. ඉතින් මෙතනදී කියලා කියන්නේ මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන හතරෙන් දුක කියන එක තමයි මේ හතරෙන් ගත්තාම ඕලාරිකම එක. හරි? අන්න ඒක නිසා මේක පළවෙනියටම කිව්වා කියලා කියනවා. මොකද ඕලාරික දේ තමයි මුලින්ම කෙනෙකුට පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒක අවබෝධ කරගත්තට පස්සේ අර ඇතුළට සියුම් දේවල් වලට බැස ගැනීමේ හැකියාව ලැබෙනවා. එතකොට ඒකෙන් කියන්නේ මේ අවබෝධ වෙනකොට මේ එකක් අවබෝධ වෙලා ඊට පස්සේ අනිත් එක අවබෝධ වෙනවා කියලා. නමුත් දැන් මේ පටිපදාවේ යන කෙනෙකුට මුලින්ම දුක කියන එක තමයි මේ ඕලාරික වශයෙන් තේරෙන දහම්. එතකොට ඒ දුකෙන් මිදෙන්න තමයි මිනිස්සු මේ ධර්මයට පෙළඹෙන්නේ. ඉතින් අන්න ඊට පස්සේ තමයි මේක කොයි විදියටද දුකට හේතුව මොකද්ද, දුකින් මිදෙන්නේ කොහොම, නැත්නම් දුකින් මිදීමක් කියන එකක් තියෙනවා, දුකින් මිදෙන්නේ මෙහෙමයි කියන එක දැනගන්න ඊට පස්සේ. හැබැයි අර ඒ ප්‍රතිපදාවේ යෙදිලා මේක සත්‍ය වශයෙන් දකින අවස්ථාව වෙනකොට මේ හැම දෙයක්ම එකම විට සිද්ධ වෙනවා කියලා අපි කලිමුත් කතා කරා. ඉතින් මෙතන කතා කරන්නේ මුලින්ම මේ ප්‍රතිපදාවට බැහැගන්න කෙනෙකුට මේ හතර තුලින් මූලික වශයෙන් සුතමේ ඥානයක් හරියට ගන්න මේ ඕලාරික බවක් තියෙන මේ දුක්ඛ සත්‍යය. ඒක නිසා මේක දුක්ඛ සත්‍ය පළමු කොට වදාලා කියලා කියනවා. ඊට පස්සේ ඒ දුක්ඛ ඉපදෙන හේතුව දක්වන්න සමුදය සත්‍ය දේශනා කරා. ඊට පස්සේ ඒ හේතුව නිරෝධ කරොත් ඵලයාගේ නිරෝධය කියන එක දක්වන්න නිරෝධ සත්‍ය දේශනා කරා කියලා කියනවා. ඊට පස්සේ දැන් කෙනෙකුට කියනවා මේ දැන් දුක ගැන කිව්වට පස්සේ දුක ඇති වෙන්නේ මේකෙමයි කිව්වහම ඊළඟට තේරෙන දේ තමයි දුක නැති කිරීමෙන් තමයි නැත්තම් මෙහෙමයි. දුක තියෙනවා, දුක ඇති වෙන්නේ මේ හේතුවෙන්. දුකක් කියලා දෙයක් නම් කරන්න පුළුවන්. ඒ දුක කියන එක ඇති වෙන්නේ මේ හේතුවෙන් කිව්වහම කෙනෙකුට තේරෙනවා ඒ හේතුව නැති කිරීම තමයි නැතිවීම තමයි දුකේ නැතිවීම කියලා. හේතුවේ නැතිවීම තමයි දුකේ නැතිවීම කියලා. හරි? අන්න ඒ හේතුවේ නැතිවීම කියලා ඊට පස්සේ හේතුව නැති කරන ක්‍රමය කිව්වා. ඒකයි නිරෝධ සත්‍ය කලින් කියලා ඊට පස්සේ මාර්ග සත්‍ය ඊට අමතරව ඊට පස්ව මේකේ පෙළේ දක්වලා තියෙන්නේ කියලා කියනවා. අපි කියන්නේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. දුක්ඛ සත්‍ය ඕලාරිකින්ද කලින්ම කිව්වා. ඊට පස්සේ දුක හටගන්න හේතුව කිව්වා. ඊට පස්සේ දුක කිව්වා, දුක හටගන්න හේතුව කිව්වට පස්සේ දුක නැති කරන්න නම් හේතුව නැති වීම තමයි මුලින් කිව්වේ. හේතුවේ නිරෝධය. ඊට පස්සේ කිව්වා හේතුව නැති කරන්නේ කොයි විදිහටද කියලා. ওই විදිහට තමයි මේ මාර්ග සත්‍ය මේ චතුරාර්ය සත්‍ය ධර්ම පිළිවෙලට දේශනා කරලා තියෙන්නේ. ඊළඟ මෙතෙන්දී කියනවා තවද කාම රූප අරූප යන තුන් භවෙහි වූ සුඛයෙහි ආස්වාදයෙන් ඇලුනා වූ සත්වයන්ට සංවේගයේ ඉපදවීම පිණිස පළමු කොට දුක්ඛ සත්‍ය වදාන්න ලදී කියලා. මෙන්න මේ දැන් තවත් විදිහකට කියනවා. දැන් කලින් කිව්වා ඕලාරික නිසා දුක්ඛ සත්‍ය කලින් මේ දේශනා කරා කියලා. දැන් වෙනත් ක්‍රමයකට කියනවා මේ කාම රූප අරූප කියන භව තුනේම සැපයි කියලා ආස්වාදයෙන් ඇලෙන සත්වයෝ ඉන්නවා. අන්න ඒ සත්වයන්ට සංවේගයේ ඉපදවීම පිණිස පළමුවෙන්ම දුක්ඛ සත්‍ය දේශනා කරා කියලා කියනවා. දුක්ඛ සත්‍ය කියලා කිව්වේ මොකද්ද? අපි ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං වගේ ඒ
දිගටම නේද? ඒ ටික විස්තර කරලා දුන්නා. මෙන්න මේක තමයි දුක. ජාතිය දුකයි. කොතන වුණත් කමන්නේ. කාම වුණත් කමන්නේ. කාම ලෝකේ වුණත්, රූප ලෝකේ වුණත්, අරූප ලෝකේ වුණත් ජාතිය දුකයි. ජරාව දුකයි. ප්‍රිය දේවල් නොලැබීම දුකයි දක්වා ඒ ආකාරයෙන් දිගින් දිගට විස්තර කරේ අන්න ඒ තුන් භවයේහිම සැපයි කියලා ආස්වාද කරන සත්වයන්ට යම් කිසි ආකාරයකින් මේ සංවේගයක් උපදවන්නයි. සංවේගයක් කියලා කියන්නේ මේ කරුණු මේ විදිහට දැක්කහම ඒගොල්ලන්ට ඒ ගැන ඇත්තටම හැඟීමක් ඇති වෙනවා මේක දුකයි කියලා. ඒකයි සංවේගයක් උපදිනවා. නැත්නම් දුක් වෙනව නෙවෙයි. සංවේගය කියලා කියන්නේ ඒ ගැන මෙනෙහි කිරීමක් ඇති වෙනවා. ඊළඟට ඒ දුක්ඛය නොකරන ලදුව නොආයේ. ඒ කියන්නේ මෙහෙමයි. දුක කියන එක මේ ඉබේ හටගත් එකක් නෙවෙයි. ඊශ්වර නිර්මාණයක්වත් කියන හේතුවක් හින්දා අප එකක් නෙවෙයි. මේ සමුදය සංඛ්‍යාත හේතුවෙන්මයි මේක ඇවිල්ලා තියෙන්නේ. මේක මේ අනිත් වෙන කෙනෙක් කරපු එකක් නිසා Taman දුක් විඳිනවා කියලාවත් අර අපිට තිරානේ සූත්‍ර දේශනාවල නේද? මොකක්ද මේ සූත්‍රය? කච්චානිගොත්ත සූත්‍රයද? ඒක කියනනේ දුක තමන් හැදුවද දුක අනුන් හැදුවද නේද? දුක තමනුයි අනුනුයි දෙන්නම හැදුවද? එහෙම නැත්නම් තමනුත් නැතුව අනුනුත් නැතුව හැදුවද කියලා ඒ ආකාරයෙන් ප්‍රශ්න අහනවානේ. ඒ ඔක්කොම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවානේ. ප්‍රතික්ෂේප කරලා කියනවා අවිද්‍යා පත්‍ය සංඛාර. මේක මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර, සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාන අවිල්ලා අන්තිමට භවපත්‍ය ජාති, භවපත්‍යයෙන් ජාති, ජාතිය ප්‍රත්‍යයෙන් ජරා ව්‍යාධි මරණ ආදී සියලුම දුක් රසයේ ඇතිවීම ඒ විදිහටයි උනේ කියලා කියනවා. මේක තව කෙනෙක් හැදුවේ ගන්න නෙවෙයි. මේක මේ පටිච්ච සමුප්පන්න ධර්මයක් කියන එක ඒ අවස්ථාවේදී පෙන්වලා දෙනවා. ඉතින් මෙතෙන්දි කියන්නේ මේක මේ ඊශ්වර නිර්මාණයකින් දුක ඇති වුණත් නෙවෙයි. මේකට හේතුව තමයි මේ සමුදය සංඛ්‍යාත හේතුවෙන්ම තමයි දුක ඇති වුනේ කියලා දුක්ඛ සත්‍යයට අනුතුරුව සමුදය සත්‍ය දේශනා කරා කියලා කියනවා. ඊට පස්සේ ඊට අනතුරුව සමුදය සංඛ්‍යාත හේතු සහිත වූ දුක්ඛය විසින් මඩනා ලද බැවින් කලකිරුණු සිත් ඇත්තේ දුකින් මිදීමයයි කියන ලද නිවන් සැප සොයන්න උන්ට දුකින් මිදීම දැක්වීමෙන් සැනසීම ලබා දෙනු පිණිස නිරෝධ සත්‍ය වදාළසේක. දැන් දුක්ඛ සත්‍ය ගැන විස්තර කරන කෙනෙකුට හිතෙනවනේ දැන් මේක දුකයි නම් මේක දුකින් මිදීමක් නැහැ වගේ කියලා හිතෙනවානේ. මේකෙන් වෙන්වීමක් නැහැයි වගේ. එතකොට බුදුරජාණන් වහන්සේ නෑ මේකෙන් මේ දුකින් වෙන්වීමක් තියෙනවා. දුක නැති බවක් තියෙනවා. ඒ තමයි නිරෝධ සත්‍ය කියන එක විස්තර කරනවා. මේ සමුදය දුක්ඛ සත්‍ය පෙන්වුවා. ඊට පස්සේ මේක ඊශ්වර නිර්මාණාදීන් කරපු දෙයක් නෙවෙයි. මේකට සමුදය සංඛ්‍යාත හේතුවෙන්ම තමයි මේක ඇති වුනේ කියලා. ඊට පස්සේ කියනවා මේ දුක් විඳින දුක් සහිත වෙච්ච දුකින් මඩනාලද කලකිරුණු සිත් ඇති අයට මොකද කියන්නේ මේ දුකින් මිදීම කියන එකක් තියෙනවා. නිවන් සැප කියන එකක් තියෙනවා කියලා නිරෝධ සත්‍ය දේශනා කරනවා. ඊට පස්සේ මේ නිරෝධ සත්‍ය අධිගමයට එහෙම නැත්නම් නිවනට පමුණුවන මාර්ග සත්‍ය දේශනා කරනවා. කොයි විදියටද නිවන ලබන්නේ කියලා. ඉතින් ඒක තවත් විදිහකට මේ කියපු දෙයක්. කලින් කිව්වා ඕලාරික දුකෙන් පටන්ගෙන ඒ විදිහට කිව්වා. ඊට පස්සේ මෙතනදී නැවතත් කිව්වා මේ භවයේ සැපයි කියලා ආස්වාදයෙන් ඇලුනායට සංවේගී ඉපදවීමට දුක්ඛ සත්‍ය කියලා. ඊට පස්සේ සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය දක්වනවා. ඊළඟට ඔන්න සත්‍ය ඥාන කියලා කොටසකට එනවා අපි. අපි දන්නවනේ සත්‍ය ඥාන කියන එක අපිට හම්බ වෙනවා ධම්සක්පවතුම් සූත්‍රයේදීත් අපිට එනවා නේද? මොකද්ද කියන්නේ? ත්‍රිපරිවට්ටන් ද්වාදසාකාරං කියලා නේ? සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන කියලා. ඒතකොට දැන් මෙතනදී සත්‍ය ඥාන කියලා දෙක මේ කොටසක් තියෙනවා. ඒ මොනවද? සත්‍ය ඥාන කියන එක දෙකක් හැටියට දක්වනවා. සත්‍ය ඥාන දෙකක්. ඒ තමයි අනුබෝධ ඥානය කියන එකක්. හරි? අනුබෝධ ඥානයයි ප්‍රතිවේද ඥානයයි. මොනවද මේ සත්‍ය ඥාන දෙක? එකක් තමයි අනුබෝධ ඥානය, අනිත් එක ප්‍රතිවේද ඥානය. අනුබෝධ ඥානය කියලා කියන්නේ අපි දන්නවා මේ අනුශ්‍රවණ කියලා කියන්නේ කාගෙන් හරි අහගත්ත දෙයක්. අහපු දෙයක්.
අනුශ්‍රවණ ආදීන්ගේ වශයෙන් චතුරාර්ය සත්‍ය දන්නා නුවණ තමයි මේ අනුබෝධ ඥානය කියලා කියන්නේ. ඒ කියන්නේ කවුරු හරි බුදුරජාණන් වහන්සේ හෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් කියලා දෙනවා මෙන්න මේ විදිය මේ තමයි චතුරාර්ය සත්‍ය කියලා කියලා දෙනවා. එතකොට ඒ අහලා දැනගන්න දේ තමයි මේ අනුබෝධ ඥානය කියලා කියන්නේ. එතකොට මෙතනදී කියනවා එනම් පෘථග්ජන సంతානයේ පැවති ඥාන සංප්‍රයුක්ත මහා කුසල චිත්තයන්හා සහජාත වූ ඥානය. එතකොට ඒක දැනගන්නේ මොන සිතෙන්ද? මාර්ගසිතකින් නෙවෙයි. එතන දැනගන්නේ ඒ චතුරාර්ය සත්‍ය දැනගන්නේ මාර්ගසිතකින් නෙවෙයි. ඒ චතුරාර්ය සත්‍ය දැනගන්නේ ඥාන සංප්‍රයුක්ත වෙච්ච මහා කුසල් සිතෙන් තමයි ඒක දැනගන්නේ. ඒක ඥාන සංප්‍රයුක්තව දැනගන්නවා මෙන්න මේ විදිහට චතුරාර්ය සත්‍ය කියලා දෙයක් තියෙනවා කියලා. දැන් අපි වුණත් දැන් මේ පොතපත කියවලා හරි නැත්නම් ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙන් බණක් අහලා හරි දැනගන්නේ අන්න ඒ විදිහට. මේ අනුබෝධ ඥානය. ඒක පරතෝෂය කියන එකමද? පරතෝ ഘോഷය කියන්නේ ඇත්තටම අනුන්ගෙන් අසා ගැනීම කියන එක. ඊට පස්සේ මෙතනදී කියලා කියනවා මේ අනුන්ගෙන් අහලා ඒ චතුරාර්ය සත්‍ය ගැන මෙයාට නුවණක් පහළ කරගන්න. මෙන්න මේ විදිහයි කියලා නුවණක් පහළ කර. ඒ නුවණ පහළ කරගන්නවා කියලා කියන්නේම ඥාන සංප්‍රයුක්ත සිත් වලින් ඒ ගැන විමර්ශනය කරලා දැනගන්න. ඒක ඇත්තටම සුත්තමේ ඥානය කියන එකම තමයි මේ. ඒ විදිහම තේරුමක් තමයි තියෙන්නේ. අනුබෝධ ඥානය. ඊළඟ ප්‍රතිවේද අහලා තව මේ සිත් වලින් නැවත නැවත මෙනෙහි කරලා මානසිකාර කරලා තමම අවබෝධයක් ගන්නවා කියන වගේ අර්ථයක් තියෙන්නේ නේද? ඒ වගේ අර්ථයක් තමයි තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් සෝත විඥාණයනේ අපි අහන්නේ. සෝත විඥාණයෙන් ඇහුවට අපිට එතෙන්දී ඒ අහන දෙයින් දේ ඇතුළට ගැඹුරට බහැලා මේක යම් කිසි විදිහකින් දැනගන්න ගතියක් තියෙනවා. අන්න ඒ දැනගන්න ගතියට ඇති වෙන්නේ මේ ඥාන සංප්‍රයුක්ත මහා කුසල සිත් වලින්. අන්න ඒකත් එක්ක සහජාත වෙච්ච ඒ සිත් එක්ක එකට උපදිච්ච ප්‍රඥාව තමයි මේ අනුබෝධ ඥානය කියලා කියන්නේ. ඊළඟට ප්‍රතිවේද ඥානය. ප්‍රතිවේද ඥානය කියලා කියන්නේ මෙතනද කියනවා ප්‍රතිවේද ඥානය හෙවත් එකවර සිව්සස් පිරිසිඳ දන්නා නුවණය. එනම් මාර්ග චිත්ත සංප්‍රයුක්ත වූ ඥානය. දැන් ඉතින් ප්‍රතිවේද ඥානය කියලා කියන්නේ මාර්ග සිත් සමග සංප්‍රයුක්ත වෙච්ච ඥානය. අපිට මේ ඒ ඥානයට වෙනම වචන වගේක් ඉගෙන ගත්ත මතකද අපිට? මොකද්ද අපි කියන්නේ? සෝවාන් මාර්ග සිතේ යෙදෙන ප්‍රඥාවට අපි කියන්නේ මොන? ඒක සාමාන්‍ය ප්‍රඥාව හැටියට හඳුන්වන්නේ නැහැනේ. ඒක ඉන්ද්‍රියක් හැටියට හඳුන්වනවා. මොකද්ද ඒ? මතකද? අනන්‍ය සංඤ්ඤාසාමීති ඉන්ද්‍රිය. අනන්‍ය සංඤ්ඤාසාමීති ඉන්ද්‍රිය. බොහොම හොඳයි. බොහොම හොඳයි. ඒකේ තේරුම තමයි අනඤ්ඤාතං අඤ්ඤස්සාමි. මොකද්ද ඒ කියන්නේ? නොදන්නා දෙය දැනගන්නවා කියන ඉන්ද්‍රිය. මොකද්ද නොදන්න ගත්තේ? නොදැන හිටියේ මොනවද? චතුරාර්ය සත්‍ය. ඒක දැනගන්නවා කියන එක තමයි අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඒකට ඒකට තමයි කියන්නේ ඒ කියන්නේ මොකටද කියන්නේ අපි ඒක? සෝවාන් මාර්ගසිතේ තියෙන ප්‍රඥාව. ඒ ඥානයට තමයි කියන්නේ. ඊට පස්සේ සකදාගාමී මාර්ගසිතේ යෙදෙන ඥානයට, ඒ වගේම අනාගාමී මාර්ගසිතේ යෙදෙන ඥානයට, අරහත් මාර්ගසිතේ යෙදෙන ඥානයට අපි තවත් නමකින් හඳුන්වනවා. ඒ ටික තවත් නමකින් හඳුන්වනවා. මොකක්ද ඒක? අඤ්ඤේන්ද්‍රිය. අඤ්ඤතාවේන්ද්‍රිය. නෑ අඤ්ඤේන්ද්‍රිය. අඤ්ඤේන්ද්‍රිය අඤ්ඤතාවේන්ද්‍රිය ඒ දෙක. ඒ රහත් ඵලයටනේ. අඤ්ඤතාවේන්ද්‍රිය තියෙන රහත් ඵලයට. අර ටික තියෙන අඤ්ඤේන්ද්‍රිය. අඤ්ඤේන්ද්‍රිය අන්න හරි. අඤ්ඤේන්ද්‍රිය කියලා කියන්නේ ඉතිරි මාර්ගඵල ලබා ගන්නකොට ඒ සිත්වල පහළ වෙන ඥාණයට නැත්නම් ප්‍රඥාවට අපි කියනවා අඤ්ඤේන්ද්‍රිය කියලා. හරි? එතකොට රහත් ඵලසිත ලබනකොට ඒ රහත් ඵලසිතේ ප්‍රඥාවට තමයි අපි කියන්නේ අඤ්ඤාත. ඒක අඤ්ඤාතාවි. අඤ්ඤතාවි නෙවෙයි අඤ්ඤාතාවි. හොඳේ? ඒ වචන කියවන්න තාමත් බෑ. ඒවත්ින් ටික ටික නිතර අපි මේ විදිහට මතක් කරනකොට මතක් වෙයි. එතකොට මේ ප්‍රතිවේද ඥානය කියලා කියන්නේ මාර්ග චිත්ත සංප්‍රයුක්ත වූ ඥානයයි. ඒ කියන්නේ මොනවද? එතකොට අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රියත් ප්‍රතිවේද ඥානයක්. නේද? එතකොට අඤ්ඤේන්ද්‍රිය කියනකොට ඒ මාර්ග සිත්වල යෙදෙනකොට
ඒක ප්‍රතිවේද ඥානයක්. අපි දන්නවා අඤ්ඤේන්ද්‍රිය කියනවා ඵලසිතවලත් යෙදෙනවා නේද? එතකොට අපි ඒව නෙවෙයි මෙතෙන් සලකන්නේ මේ ප්‍රතිවේද ඥානය කියලා කියන්නේ මේ මාර්ගස්ත පුද්ගලයාගේ නැත්නම් මාර්ගස්ත වන අවස්ථාවේදී මාර්ග සම්ප්‍රයුක්ත ප්‍රඥාව නැත්නම් ඥානය. හොඳයි. මේ සත්‍ය ඥාන දෙදෙනා අතුරින් අනනුබෝධ ඥානය ලෞකිකයි. ඒක හරිනේ. අනුබෝධ ඥානය කියන එක අපි කිව්වර අනුශ්‍රවණාදීන්ගේ වශයෙන් නිරෝධ සත්‍යයේහිද මාර්ග සත්‍යයේදී අරමුණු කිරීම වශයෙන් පවතී. දැන් මොකද්ද මෙතන වෙන්නේ? අනුශ්‍රවණාදීන්ගේ වශයෙන්. ඒ කියන්නේ අහලා දැනගත්ත විදිහට මේ නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියන ඒවා අරමුණු කිරීම වශයෙන් පවතිනවා. ඒ කියන්නේ එතනදී ලෞකික කුසලසිත ඥාන සම්ප්‍රයුක්ත කුසලසිත වලින් තමයි ඒවා අරමුණු කරන්නේ. හැබැයි ප්‍රතිවේද ඥානය ලෝකෝත්තරයි. ඒකේ අරමුණ නිර්වාණයමයි. දැන් අපි අනුශ්‍රවණාදීන්ගේ වශයෙන් නිරෝධ සත්‍යයේහිද මාර්ග සත්‍යයේදී අරමුණු කිරීම වශයෙන් මේ පවතිනවා කියලා කියනවා. ඒක ලෞකිකයි. ලෞකික සිත් ලෞකික ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් ඇති වෙන්නේ. නමුත් ඒකේ නිර්වාණය නෙවෙයි අරමුණ. නමුත් අර චතුරාර්ය සත්‍ය අවබෝධ කියන්නේ දැන් අපි කරගන්නවා වගේ. කියන්නේ යම් මෙන්න මේ විදිහින්ද තමයි මේ දුක්ඛ සත්‍යය කියලා කිව්වේ. ඉපදීම දුකයි කියලා කිව්වා. එතකොට අපි ඒ ගැන මෙනෙහි කිරීමක් කරනවා. එතකොට අපි ස්කන්ධයන්ගේ පහළවීම දුකක් කියනවා. ඒක මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරනකොට ඔක්කොම ලෞකික ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් වලින් තමයි මෙනෙහි කරන්නේ. එතකොට තණ්හාව කියන එක තමයි සමුදය සත්‍ය. මේ ඔක්කොම මෙනෙහි කරනකොට ඒවා ලෞකික ඥාන සම්ප්‍රයුක්ත සිත් වශයෙන් වලින් තමයි මෙනෙහි කරන්නේ. නමුත් ප්‍රතිවේද ඥානය ලෝකෝත්තරයි. මාර්ග සිත් වලින්ම තමයි මාර්ග සිත් වල ඇති ඥානයම තමයි ප්‍රතිවේද ඥානය කිව්වේ. අනුබෝධ ඥානය කියලා කිව්වේ ඒ ධර්ම ගැන චතුරාර්ය සත්‍ය ධර්ම ගැන මෙනෙහි කරනවා. හැබැයි ලෞකික සිත් වලින් මෙනෙහි කරන්නේ ඒ ලෞකික ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් වලින්. අන්න ඒ කුසල් සිත් වල තියෙන ප්‍රඥාව තමයි ඥානය තමයි අනුබෝධ ඥානය කියලා කිව්වේ. එතකොට මෙතනදී කියනවා නිර්වාණය අරමුණු කොට දුක්ඛ සත්‍ය පිරිසිදු දැනීම, සමුදය සත්‍ය පහ කිරීම, නිරෝධ සත්‍ය සාක්ෂාත් කිරීම, මාර්ග සත්‍ය වැඩිම යන චතුර්විධ වූ කෘත්‍යයන් ප්‍රතිවේදය කරයි. අන්න මාර්ගයේ ප්‍රතිවේදය කරනවා කියලා කියන්නේ මේ කෘත්‍ය හතරක් ප්‍රතිවේද කරන එක තමයි මාර්ගයේ ප්‍රතිවේද කරනවා කියලා කියන්නේ. දුක්ඛ සත්‍ය පිරිසිඳ දකිනවා. සමුදය සත්‍ය ප්‍රහාණය කරනවා. නිරෝධ සත්‍ය සාක්ෂාත් කරනවා. මාර්ග සත්‍ය වඩනවා. ඒක හිතලා කරන එකක් නෙවෙයි. මාර්ගසිත පහළ වෙනකොට මේ හතරම එක විට සිද්ධ වෙනවා. ඒක තමයි වෙන්නේ. නිවන දකින්නවා කියලා කියන්නේ මේ හතරම එක විට සිද්ධ වීම තමයි නිවන් දකින්නවා කියලා කියන්නේ. ඒ නිවන් දකින අවස්ථා හතර තමයි මේ මාර්ගසිත හතර පහළ වෙන අවස්ථාව. එතන මෙතෙන්දි කියනවා යම් ආර්ය පුද්ගලයෙක් දුක දකීද හෙතම දුක්ඛයාගේ හේතුවද දුක්ඛ නිරෝධයද දුක්ඛයාගේ නිරෝධයට කාරණේ වූ ප්‍රතිපදාවද දක්නේ. දැන් මේ මාර්ගසිත පහළ වෙනකොටම දුක දකිනවා, දුකට හේතුව දකිනවා, දුක්ඛ නිරෝධය දකිනවා, දුක්ඛ නිරෝධයේ කාරණේ ප්‍රතිපදාවක් දකිනවා. එතකොට චතුර්විධ වූ ලෞකික සත්‍ය ඥාන අතුරින් දුක්ඛ සත්‍ය පමණක් අනුශ්‍රවණාදී වශයෙන් දන්නා ඥානය ආපහු කියමු. චතුර්විධ වූ ලෞකික සත්‍ය ඥානයන් අතුරින් දුක්ඛ සත්‍ය පමණක් අනුශ්‍රවණාදී වශයෙන් දන්නා ඥානය පරිඋත්ථාන අවස්ථාව මැඩපීම් වශයෙන් පවත්නේ විසියාකාර වූ සක්කාය දිට්ඨිය වළක්වයි. ඊළඟට කියනවා අපි ඒක අපව ඇවිල්ලා කතා කරමු. සමුදය සත්‍ය පමණක් අනුශ්‍රවණාදීන් වශයෙන් දක්නා ඥානය උච්ඡේද දෘෂ්ටිය වළක්වයි. නිරෝධ සත්‍ය පමණක් අනුශ්‍රවණාදීන් වශයෙන් දන්නා ඥානය සාස්වත දෘෂ්ටිය වළක්වයි. මාර්ග සත්‍ය පමණක් අනුශ්‍රවණාදී වශයෙන් දන්නා ඥානය අකිරිය දෘෂ්ටිය වළක්වයි. හරි. හරි. ඒ කියන්නේ මෙතනදී කියනවා දැන් අපි කාගෙන් හරි අහලා දැනගන්නවා මෙන්න මේ විදිහට මේ සත්‍ය ධර්ම හතරක් තියෙනවා කියලා. ඒ සත්‍ය ධර්ම හතරක් තියෙනවා කියලා කිව්වට දැන් අපි දන්නවා මේ මාර්ග සත්‍යෙන් තමයි මේක
එක විටම ඒ ධර්මතා ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ දුක පිරිසිඳ දකින්නේ, සමුදය ප්‍රහාණය කරන්නේ, නිවන සාක්ෂාත් කරන්නේ, මාර්ගයේ වඩන්නේ ඒ මාර්ග සිතෙන්. එකපාරම එකම සිතෙන් එකවර කරන කෘත්‍ය හතරක් ඒක. නමුත් දැන් ලෞකික සත්‍ය ඥාන කියලා කියනකොට එතනදී වෙන්නේ මේ කාගෙන් හරි අහගත්ත. ඒ කියන්නේ අපිට ගුරුවරයෙක්ගෙන් හරි, කල්යාණ මිත්‍රයෙක්ගෙන් හරි අහගත්ත ඒ ධර්ම ගැන වෙන වෙනම බැලිය හැකි ගතියක් තියෙනවා. මොකද ඒක අර මාර්ගසිතේදී වගේ එකපාර ඔය හතරම මේ එකටම වෙන්නේ නැහනේ. එතෙන්දී මෙන්න මේ විදිහට මේ දුක්ඛ සත්‍ය පමණක් කවුරු හරි මෙනෙහි කරනවා නම් දුක්ඛ සත්‍ය විතර දුක්ඛ සත්‍ය පමණක් අනුශ්‍රවණාදීන් වශයෙන් දන්නා ඥානයේ පරිඋත්ථාන අවස්ථාව මැඩපීම් වශයෙන් පවත්නේ විෂයාකාර වූ සක්කාය දිට්ඨිය වළක්වයි. මෙතනදී මේ කියන්නේ දැන් අපි දන්නවා ලෞකික ඥාන වලින් කොහොමවත්ම සමුච්ඡේද වශයෙන් කෙලෙස් ප්‍රහාණය වෙන්නේ නැහැ. එතනදී කරන්නේ යම් කිසි විදියකට කෙලෙස් යටපත් කිරීමක් වෙන්නේ. එතකොට මේ දුක්ඛ සත්‍ය ගැන යම් කිසි ඥානයක් වඩනවා නම් එයාගෙන් අර ලෞකික වශයෙන් ලොකු සක්කාය දිට්ඨියක් ඇති වෙන්නේ නැහැ කියන එක කියන්නේ. හැබැයි සක්කාය දිට්ඨිය ඇති වෙන්න තියෙන මූලික හේතු තාම නැති වෙලා නැහැ. නමුත් එයාට යම් කිසි විදිහකට අර ස්කන්ධයන් තමන් හැටියට ගන්න ගතිය නැත්තම් පුද්ගලයෙක් හැටියට ගන්න ගතිය. කියන්නේ ස්කන්ධ වශයෙන් දකින්න කෙනානේ ඇත්තටම දුක දකිනවා කියලා කියන්නේ ස්කන්ධ පංචකය ගැනනේ අවබෝධය ලැබෙන්නේ. ලෞකික වශයෙන් හෝ එහෙම බලන කෙනාට මේ ඔක්කොම මේ ස්කන්ධ පහ එකක් හැටියට සලකලා මම කරනවා මගේ මේ මෙතන ආත්මීය ගතියක් තියෙනවා කියන දෘෂ්ටිය එයාට යටපත් වෙනවා. ඒක තමයි මේ පරිඋත්ථාන අවස්ථාව මැඩපීම් වශයෙන්. එතකොට අපි දන්නවනේ කෙලෙස් මතුවන අවස්ථා තුනක් තියෙනවානේ. ඒ තමයි මොනවද මේ කෙලෙස් වල අවස්ථා තුන? අනුශය, පරිඋත්ථාන, වීතික්කමනේ. අන්න හරි. හරි. සක්කාය දිට්ඨිය කියන එකේ අනුශය අවස්ථාවට අපි මොකද්ද කියන්නේ? මොකද්ද ප්‍රශ්නේ? සක්කාය දිට්ඨිය කියන දේ ගත්තාම ඒක සම්බන්ධ වෙන්නේ මොන අනුශයටද? අනුශය ධර්ම කීයක් තියෙනවද? දිට්ඨිය. අන්න හරි. දිට්ඨානුශය නේ. දිට්ඨානුසය. අනුශය ධර්ම හත කියන්නකෝ බලන්න. කාමරාගානුසය, භවරාගානුසය, මානානුසය, දිට්ඨියානුසය, අවිජ්ජානුසය. මතක නැහැ. හතම මතක නැහැ. භවරාගානුසය ඒක කිව්වා. මාන ඒක කිව්වා. මාන, දිට්ඨි, අවිජ්ජා. ඒක කිව්වා. අවිජ්ජාත් කිව්වද? ඔව්. මාන, දිට්ඨි, විචිකිච්ඡා කිව්වද? විචිකිච්ඡා විචිකිච්ඡා කිව්වේ නෑ. විචිකිච්ඡා කිව්වේ නැහැ. නේද? පටිඝානුසය කිව්වද? කිව්වා. පටිඝානුසය කිව්වේ කිව්වා. නෑ. ඔය හත නේද? ඔය හත තමයි. ඔය හතෙන් සක්කාය දිට්ඨියට සම්බන්ධ අනුශය මොකද්ද? දිට්ඨානුසය. දිට්ඨානුසය නේ. දිට්ඨානුසය තමයි මූලිකම. එතකොට මෙතනදී දැන් බලන්න අනුශය වශයෙන් දිට්ඨානුසය නැති වෙන්නේ නැහැ. දැන් අපි කෙලස් පවතින අවස්ථා තුන කිව්වොත් කොහොමද කෙලස් කොයි විදිහට දෙන්නේ? එකක් තමයි අනුශය මට්ටම. ඊළඟ පරිඋත්ථාන වීතික්කමනේ. පරිඋත්ථාන වීතික්කම නේ. එතකොට මෙතනදී අනුශය නැසන්නේ නැහැ. පරිඋත්ථාන වීතික්කම කියන දෙකම නැසෙනවා අර විදිහට බලනකොට. හරි? පරිඋත්ථාන අවස්ථාවත් යටපත් කරනවා. හරි හැබැයි අනුශය එහෙම තියෙනවා. මේ ලෞකික ඥාන වලින් බලනකොට කියන දෙයක් මෙතන. ඒක පැහැදිලිද? ප්‍රශ්න තියනවාද? දැන් ඔය කියන්නේ අර ළඟ දුර වශයෙන් සුකුම ඒ වගේ පංචස්කන්ධය මෙනෙහි කරන වෙලාව වෙන්න ඕනේ නේද ජයන්තම? අන්න හරි. ඒක දැන් මෙතන මේ ස්කන්ධ 11 ආකාරයේද? 11 ආකාරයෙන් මෙනෙහි කරන්න පුළුවන් නේද? ඔව්. ඒ විදිහටත් මෙනෙහි කරන්න පුළුවන්. තව විදිහකටත් මෙනෙහි කරන්න පුළුවන් වෙන්න පුළුවන්. අර අනිත් ආකාරයට. කොයි විදිහටද?
අනිච්චතෝ දුක්ඛතෝ ආදී වශයෙන් ස්කන්ධය මෙනෙහි කරන්න පුළුවන් ඒකත් නේද? අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ සීලතෝ අගතෝ ආපාදිතෝ පරතෝ ඵලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ කියලා නේද? ඒ ආකාරයෙන් මෙනෙහි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත් බාහිර ඕලාරික සුකුම හීන ප්‍රනීත දුරලංග විදියට එහෙමත් සලකලා බලන්න පුළුවන්. ඒ ආකාරවලින් බලනකොට කෙනෙකුට අර රළු ගොරෝසු මට්ටමේ සක්කාය දිට්ඨිය යටපත් වෙනවා කියන එක තමයි මෙතන කියන්නේ. හරි? ඊළඟට සමුදය සත්‍ය කවුරු හරි පරතෝ ഘോഷයෙන් අහලා ඒ පිළිබඳව හිත වඩනකොට නැත්නම් ඒවා මෙනෙහි කරනකොට උච්ඡේද දෘෂ්ටිය කියන එක වළක්වන. ඇයි එහෙම වෙන්නේ? ඇයි උච්ඡේද යාට තේරෙනවා මේ ලෝභය තියෙනකන් ඉපදී යනවා කියලා. උච්ඡේද කියන්නේ උච්ඡේද කියලා කියන්නේ මොකද්ද? උච්ඡේද දෘෂ්ටි කියන්නේ මොකද්ද? උච්ඡේද කියන්නේ එතනින් ඉවරයි කියලා. නැවත භවයක් නැහැ කියලා. නැහැ කියන එකනේ. හැබැයි එතකොට එයාට තේරෙනවා මේ තණ්හාවකේ පැවැත්මක් තියෙනවා නම් ඊට අනුරූපව තව සම්බන්ධතා ඉස්සරහට තියෙනවානේ. තවත් දුක හැදෙන කරුණු එකතු වෙලා තියෙනවානේ. එහෙමනම් ඒ උච්ඡේද දෘෂ්ටිය කියන එක වළකිනවා. එතකොට මේ එකම භවයයි තියෙන්නේ කියන දෘෂ්ටිය නැති වෙලා යනවා. ඊළඟ නිරෝධ සත්‍ය පමණක් උච්ඡේද දෘෂ්ටිය වළක්වනවා. මෙතක තියාන මෙතනත් මේ උච්ඡේද දෘෂ්ටිය කියන එක එයාට දැන් අපිට තියෙනවද උච්ඡේද දෘෂ්ටිය? අපිට නෑනේ. කම්මස්සගත සම්මාදිට්ඨිය තියෙන කට්ටියට උච්ඡේද දෘෂ්ටිය නෑ. දෘෂ්ටිය නැහැ නේද? ඒකෙන් වළක්වනවා නේද? හැබැයි අපිට දිට්ඨ අනුසය නැද්ද? සෝවාන් වෙලා නැත්තම් අනුශය තියෙනවා. දිට්ඨ අනුසය තියෙන සෝවාන් වෙලා නැත්තම් නේද? එතකොට මෙතනදිත් උච්ඡේද දෘෂ්ටිය වළක්වනවා. නිරෝධ සත්‍ය පමණක් අනුශ්‍රවණාදීන් වශයෙන් දන්නා ඥානේ සාස්වත දෘෂ්ටිය වළක්වයි. ඇයි මේ නිරෝධ සත්‍ය දන්න කෙනෙක් ඇයි සාස්වත දෘෂ්ටියෙන් වළකින්නේ? ඒ කියන්නේ නිරෝධය සාක්ෂාත් කරාම දිගට යන සත්ත්ව පුද්ගලයෙක් ඉන්නවා කියන දෘෂ්ටිය නැති වෙන නිසා. ඔව් අපි කතා කරා අච්චුත මොකද්ද කිව්වේ අපි? අච්චුති ලක්ෂණය නේද? අච්චුති ලක්ෂණය, අමත ලක්ෂණය නේද? අමතාර්ථයේ එහෙම දකිනකොට මේ සාස්වත දෘෂ්ටි කියන එක වළක්වනවා නේ. එතකොට ඒ ආකාරයෙමුත් මේ විදිහේ ක්‍රියාදාමයක් වෙනවා මේ ලෞකික ඥානවලින්. ඊට පස්සේ මාර්ග සත්‍ය පමණක් අනුශ්‍රවණාදීන් වශයෙන් දන්නා ඥානය අකිරිය දෘෂ්ටිය වළක්වයි. කාටද මතක අකිරිය දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියලා? මොකක්ද අකිරිය දෘෂ්ටිය කියන්නේ? ක්‍රියාවාදී කියන මොකක්ද මතකයි? හේතුඵලවාදයක් හේතුඵල නැති මේක කරන්න බෑ මේව වෙන ඒවා නෙවෙයි කියන එක. ඔව් ඒ කියන්නේ අකුසලයට අකුසල විපාක නැත. කුසලයට කුසල විපාක නැත. හරි? ඒ වගේ ඒවා තමයි මේ අකිරිය දෘෂ්ටිය කියලා කියන්නේ. හරි? අර 6 දෙනාගෙන් කොයි එක්කෙනාටද ඔය මට මතක නෑ අක්‍රීය දෘෂ්ටිය තිබුණ එක්කෙනා කවුද? අර බුදුහාඳුරන් කාලේ හිටපු 6 දෙනාගෙන් එක්කෙනෙකුට තිබුණේ අක්‍රීය දෘෂ්ටියනේ. එක්කෙනෙකුට තිබුණේ අක්‍රීය දෘෂ්ටිය. ඒක කාටද කියලා මතක නෑ. කාටද පාඩ හරිය මතක තියෙන අද ශ්‍රීමති මහත්මිය නැති අඩුව සෑහෙන තියෙනවා අපිට. සෑහෙන්න තියෙනවා. කාටද මතක තියෙන්නේ කවුද කියලා? හිටපයි කියන්න බලන්න ඒ ෂඩ් ශාස්ත්‍රූන්වරුන්ගේ නම් කියන්න බලන්න. නිගණ්ඨනාත පුත්ත සංජය බෙල්ලට්ට පුත්ත මක්ඛලි ගෝසාල ඒකත් මතක නෑනේ. කකුද සජ්ජායන සත්‍යයන සද්දකච්ඡා ශාස්ත්‍රූන් කවුද? නිගණ්ඨ නිගණ්ඨනාත පුත්ත කිව්වා. මක්ඛලි ගෝසාල කිව්වා. මක්ඛලි ගෝසාල කිව්වා. සංජය බෙල්ලට්ට සංජය බෙල්ලට්ට පුත්ත සංජය බෙල්ලට්ට පුත්ත සායන කිව්වා. කකුද කවුද අකුද කච්චායන කකුද කච්චායන හතරයි. මක්කලි ගෝසාල ඒක කිව්වා. නිගණ්ඨ සංජය වෙට්ට දෙයක් කිව්වනේ.
කවුරු හරි මේ මිස් වෙලා තියෙනවා. කවන්නේ අපි බලමු වෙලාවක. ඔව් පස්සේ හම්බෙයි. මොකුත් ඒක මතක නැති වෙලා බලන්න. නිතර මතක් කරගන්න ඕනේ ඒවා. දේවල් මතක් කරගන්න එක හොඳයි. ඉතින් දැනුමක් ඇටියට. ඔව්. එතකොට මේ අකිරිය දෘෂ්ටිය වළක්වනවා කියන්නේ ඇයි මේ මාර්ග සත්‍ය දැනගත්ත කෙනා අකිරිය දෘෂ්ටිය වළක්වන්නේ ඇයි? ඒතකොට හේතුඵල ධර්ම අවබෝධ වෙනවනේ මාර්ග සත්‍ය වැඩිනහම. දැන් අකිරිය දෘෂ්ටිය කියලා කිව්වේ මොකක්ද? දැන් මාර්ග සත්‍ය වඩනවා කියලා කියන්නේ කුසලයක්ද? මාර්ගය කියන්නේ කුසලයක්. කුසලයක්. එහෙනම් කුසලයට ඵල විපාක තියෙන බව යාට පේනව නේද? ඒ නිසානේ වඩන්නේ. නිවෙන අරමුණු කරගෙන වඩන්නේ. මාර්ග සත්‍ය වඩන්නෙම යම් කිසි ඵලයක් බලාපොරොත්තු වෙන්නේ නේද? අකිරිය කියන්නේ ඵල නැහැ කියන එකනේ ඉතින්. යම් කිසි බලාපොරොත්තු වීම තමයි මාර්ග සත්‍ය වඩන්නේ නේද? ඒ කියන්නේ අධිගමයටපත් වීම සඳහානේ නේ. එතකොට ඒකෙන් අර අකිරිය දෘෂ්ටි කියන එක වළක්වනවා කියලා කියනවා. මම හිතන්නේ හරි අද දවසට මම හිතනවා මේක ප්‍රමාණවත් කියලා අපි 483 වෙනි පිටුවේ ඉඳලා ඉතිරි ටික අනිත් දවසේ කරමු. දැන් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට පොඩ්ඩක් අද ස්වාමීන් වහන්සේගේ දේශනාව නැති හින්දා පොඩ්ඩක් සාකච්ඡා කරන්න පුළුවන්. ඒක කියලා තියෙන විදිහට නැවත දැනුම් දෙන තුරුම නැද්ද? නැත්නම් එතන කරනවා අපිට නැද්ද? මට ඒ WhatsApp message එක ආවා. එතන ඉන්ටර්නෙට් නෑ ඒගොල්ලන්ට. ස්වාමීන් වහන්සේලාට ඉන්ටර්නෙට් නෑ කියනවානේ. ඔව් ඒකයි මට තේරුනේ. ඉන්ටර්නෙට් ඉන්ටර්නෙට් තියෙනවා ඒ වුණාට ඒක ෂුවර් නෑ කියලා කියන්නේ නේද? යා. දැන් මම අහුවේ මේ පිළිබඳව කාට හරි තියෙනවද ප්‍රශ්නයක් මොනවා හරි සාකච්ඡා කළ යුතු තැනක්? මේක හරි ලස්සන දේශනාව හැබැයි. මේක ඇත්තට මේ පොත නිතර නිතර කියව කියන්නේ මේ හරිම ලස්සනයි මේක. කොටස් තරම් කියවන තරමටම හරිම ලස්සන දේවල් සමා වෙන්න සර්. කියන්න. සමා වෙන්න සර්. අභිධර්මාර්ථ ප්‍රදීපිකා කියලා මම දැන් ඉස්සෙල්ලා පළවෙනි පොත ගෙනාව දැන් දෙවෙනි පොත කියලා අරගෙන ආවා. ඒකේ ඔය කියන කරුණු නෑනේ. ඒකේ මාතෘකාව කියන බලන්න මොනවද තියෙන මාතෘකා කියලා? අටුනේ. අටුනට නෑ මින්මයි ඔබතුමිය ගෙනාපු පොතේ කඩේ තියෙන දැන් පොත් දෙකයිනේ. පළවෙනි පොතේ තමයි මේක තියෙන්නේ. ඔව් මගේ තියෙන්නේ එක දෙක. ඒ කියන්නේ දෙවෙනි පොත නෙමෙයිද දැන් මේ කරන්නේද පළවෙනි පොතද? එහෙමයි පොත් හතරක් වශයෙන් තියෙන එකේ දෙක. නමුත් දැන් අලුතෙන් ගහලා තියෙන පොත් දෙකයි 1 2 එකට තියෙන්නේ. ඔය අලුතෙන් ගත්තා දැන් තියෙන්නේ පළවෙනි පොතේ. දැන් කරගෙන යන්නේ පළවෙනි පොතද? මගෙත් මම දැන් දෙවෙනි පොත ගෙනාව දෙවෙනි එක තමයි කරන්න කියලා. පස්සේ බලද්දි ඒකේ මොකුත්ම නැහැ. එහෙමයි. ඉස්සර තිබුණේ පොත් හතරකට ගහලා දැන් අලුත් මුද්‍රණය පොත් දෙකක් කරලා තියෙනවා. ඒක නිසා ඔබතුමියට මේ ටික තියෙන්නේ පළවෙනි පොතේ තාම ඒ අලුත් පොත්. මේකේ තියෙන්නේ මිස් මේ පට විකසින භාවනාව ඊට පස්සේ ප්‍රතිභාග නිමිත්ත රැක ගැනීම දසවි දර්පණ මුලින්ම තියෙන්නේ පටිච්ච සමුප්පාදේ. ඒක තුනනේ ඒක තුන. ඒක තුනද පට්ටාන ණය. ලස්සන මේක තුන්වෙනි පොතේ. නේද? නෑ මේ අපි දැන් කරන්නේ දෙකනේ. අපි ඔන්ලයින් තියෙන එහෙනම් අර අනිත් පොතේම තව අන්තිම කොටස හරිය වෙන්න ඇති තියෙන්නේ එහෙනම්. හරි එහෙමයි. ඔයාගේ තියෙන්නේ එහෙමයි. මම බොහොම පිං. මම ඒ පොතක් තියෙනවා මල් ළඟ. මේ මම මේ දෙවෙනි පොත අරගෙන ආවිල්ලා මගේ හිතේ දෙක කියලා. අද කරේ 824 රංජිනි මහත්මිය අද කරේ 824 පොත පිටුව. පිටුව 824. පළවෙනි පොතේ. බොහොම පිං. අප්‍රමාණ පිං. හොඳයි. එහෙනම් අපි අද දවසේ වැඩසටහන නිමා කරමු. අපි දෙවියන්ට පින් දීලා වැඩසටහන නිමා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා.
ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු. හොඳයි එහෙනම් අපි ලබන බ්‍රහස්පතින්දා හමු වෙමු. හැම දිනාටම පෙරවන් සරණයි. ගොඩාක් පින් ජයන්ත මහත්තයෝ ඔබතුමාට ජයන්ත නිරෝගී සුවපත්භාවය ලැබේවා. තෙරුවන් සරණයි. ආශිර්වාද ඔබතුමාට ධර්ම ඥානයම ලැබේවා. තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. බොහෝම පින් ඔබතුමාට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැමෝටම. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බොහොම පිං